අද දවසේ විශේෂ මාතෘකාවක් අපි සූදානම් කරගෙන තිබෙනවා. ඒ තමයි අරගලය සහ ජාතික නිෂ්පාදිතය. මෙන්න මේ පිළිබඳව කතා බහ කරන්නට අද අපිත් එක්ක එකතු වෙන්නේ රංජන් ටී හංචාපොළ මහත්මයා. ඔහු කැප් ඕගනික් පෞද්ගලික සමාගමේ නිර්මාතෘ සහ සභාපතිවරයා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන් අමිල. හොඳයි. ඉතින් අපි බොහොම වැදගත් විදිහට හරවත් රසවත් කතා බහක් ඔබ වෙත ගෙනෙන්නට අපි සූදානම්. අද මාතෘකාව ටිකක් ඔබ දන්නවා දැන් මේ වෙලාවේ අරගලය කියපු ගමන්ම මේ ඔබට බොහොම සංවේදී මාතෘකාවක්. එහෙම නේද රංජන් මහත්මයා? ඔව් අපි අරගලයකින් තොර ඇත්තම කතා කරොත් මේ අරගලයකින් තොර කිසි දෙයක් ජයග්‍රහණය කරන්න බෑ. නමුත් අපි දැනගන්න ඕනේ අරගලයත් එක්කම අපි අරගල කියන්නේ එක අරගල තියෙනවා ජාතික අපි කියන්නේ දේශපාලන වෙනස් කරන අරගල එහෙම නැත්නම් මොනවාරි තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම අරගල අපි නැත්නම් කණ්ඩ ඉල්ලන අරගල ඒ වගේම රටක් විදියට අපි ගොඩ යන්නේ රටේ ජාතික නිෂ්පාදනය ගොඩ දාගන්න කරන අරගල තමයි මම හිතන්නේ අපිට වැදගත් වෙන්නේ. මොකද රටේ නිෂ්පාදනය හරියට කරගන්න බැරි වුණොත් අපි මොන අරගල කරත් අපි අර පිට රටින් දෙයක් එනකම් බලාගෙන ඉන්න තත්ත්වයක් උදා වුණොත් එහෙම අපිට රටක් විදියට කවදාවත් ගොඩ යන්න විදියක් නැහැ. ඉතින් අද අපි ඇත්තටම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයා අපිට කතා කරන විදිහට මම කිව්වේ අපි පොඩ්ඩක් මේක දැනෙන විදිහට මිනිසුන්ට සහ අපිට දෙයක් කරන්න පුළුවන් අපි එකතු වුණොත් අපිට කරන්න පුළුවන් අරගල වගේම රට අපි ගොඩ දාගන්න එපා. අපි කියන්නේ අපේ භාෂාවෙන් අපි කතා කරොත් මේක මොන හරි කරගන්න ඕනේ. හරි. ඉතින් ඒක කරගන්න නම් අපි එකතු වෙලා මේක දිනු කරගන්න ඕනේ. නැත්නම් පිටින් ඇවිල්ලා කවුරුත් මේක කරන්නේ නැහැ. ඉතින් අපි කතා කරමු මේ පය දෙක මම දන්න මට තේරෙන විදිය මම ප්‍රායෝගික අත්දැකීම් තියෙන දේවල් කතා කරලා බෙදා ගන්න කැමැත්තෙන් ඉන්නවා. අරගලය වගේම චින්තන විප්ලවයකුත් සිදු වී යුතු බවයි ඔබතුමා මේ සඳහන් කරන්නේ. අනිවාර්යෙන්ම. ඉතින් රංජන් ටී හංචාපොළ කියන්නේ කවුද කියලා ඔබ මේ වනකොට සියලු මාධ්‍ය වාර්තාවලින් දන්නවා. ඒ වගේම අපේ රටට දැන් අපි සාමාන්‍යයෙන් කතා කරන මේ ඩොලර් ප්‍රශ්නයක්නේ. අපේ රටට විදේශ විනිමය අරගෙන එන තරුණ ව්‍යවසායකයෙක්. මේ තරුණ ව්‍යවසායකයා ගොඩනැගුණේ කොහොමද කියලා. අර මුල් අවදියේ සිටම මම කැමති ඔබතුමාගෙන් අර ගමේ පාසල ඉගෙන ගත්තු තැන ඉඳන් විශ්වවිද්‍යාලයේ සහ අද දක්වා ආපු ගමන් මඟ පිළිබඳව ක්ෂිප්ත අදහසක් ඔබතුමාගෙන් දැනගන්නට. ඉතා සරල ලෙස ගැන අපි ගම්පලාත එහෙම කොහොමද පටන් ගත්තොත් එහෙනම් තමයි ගම කන්තලේ සීරුවිල රයිට්. එතකොට මම ඕ ලෙවල් කොහොම සුන්දර ප්‍රදේශයක් නේද? තනිකරම අපි කියන්නේ ගම රයිට්. ගම ඒ වගේම අපි ගත්තොත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වගේම කොටි කරදර අනම්මනම් තිබ්බ ගමක්. ඉතින් කොහොම හරි මම ඒ ලෙවල් වලට ඉබ්බාගමට එනවා. ඕ ලෙවල් කරන්නේ කුරුණෑක කන්තලේ සීරුවිල ඉස්කෝලේ. ඊට පස්සේ ඒ ලෙවල් කරන්න ඉබ්බාගමට එනවා. ඒ කියන්නේ යලි කුරුණෑගල දිස්ත්‍රික්කයට. කුරුණෑගල දිස්ත්‍රික්කයට. අපි ඉතින් ත්‍රිකුණාමලය සහ කුරුණෑගල කියන්නේ ලොකු දුරක් නෙමෙයි පැය දෙක තුනක වෙනසක් තියෙන්නේ. ඉතින් කුරුණෑගල ඉබ්බාගමේ ඒ ලෙවල් කරනවා. ඉතින් වාසනාවට මට 2000 කැම්පස් එන්න පුළුවන් වුණා. ඔයයිමයි අපි දෙන්නම එකම කැම්පස් එකේ කැලණිය විශ්වවිද්‍යාලය. ඉතින් කැලණියේ මම ඉකෝන් තමා කරේ. ඉකෝන් පැත්ත කරන ගාම මම ආර්ථික විද්‍යාව විශේෂීය උපාධියක් නේද? විශේෂ විද්‍යාවේ නෙමෙයි අතරම මම ජෙනරල් එකක් කරේ. නමුත් ඒකේ ඉකෝන් වලට ආර්ථික විද්‍යාවට වැඩිපුර පැත්තට ගියා. නමුත් ඒ එකක්වත් නෙමෙයි. දැන් ඔයාලා ගත්තොත් මම මගේ ප්‍රොෆෙෂන් එක මම කොන්ටි සර්වේ. එතකොට කියන්නේ ප්‍රමාණ සමීක්ෂණ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ. මම 2005 ඉඳන් 2018 වෙනකම් සම්පූර්ණ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ තමයි හිටියේ. ඉතින් කන්ස්ට්‍රක්ෂන් මැනේජර් කෙනෙක් විදිහට මට BSc කන්ස්ට්‍රක්ෂන් මැනේජ්මන්ට් මොනවාද උපාධියක් තියෙනවා UK එකක්. ඉතින් ඒකත් එක්ක ඉඳලා දැන් ඉන්න ෆීල්ඩ් එක බලුවොත් එහෙම සම්පූර්ණ අපි කියන්නේ කුසි ව්‍යවසායකත්වයක් විදිහනේ. කුසි ව්‍යාපාරික. ඉතින් ඒක සම්පූර්ණ වෙනස් ශේෂ්ත්‍රයක්. හැබැයි ඉතින් හැබැයි අර අධ්‍යාපනය දැනුම කියන එක ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. කියන්නේ මෙහෙමයි. අපි හැම වෙලෙම කියන්නේ අර බුද්ධියයි දැනුමයි අත්දැකීමයි කියන්නේ හරි වෙනස්. හරි අපිට අධ්‍යාපනය කියන එක අපිට ලැබෙනවා. නමුත් අපි අධ්‍යාපනයේ ඕන තරම් අපිට PhD අපි කියන කතාවක් කියන්නේ PhD ගත්තේ ඕන තරම් ඉන්න මිනිස්සු මොඩේ හරි. ඉතින් එහෙම නෙමෙයි. අධ්‍යාපනයත් එක්කම අපේ බුද්ධිය දියුණු කරගන්නවා. අර පොතේ දැනුම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ප්‍රායෝගිකත්වයේ වැදගත් කියන එකයි ඔබතුමා මේ සඳහන් කරන්නේ. අපයි මම හැම වෙලෙම කියන්නේ විශ්වවිද්‍යාල ජීවිතේ අපිට විශ්වවිද්‍යාල ජීවිතයෙන් අපිට ගන්න පුළුවන් ලොකුම දේ තමයි සමාජ අත්දැකීම්. සමාජ මිනිස්සුත් එක්ක එකතු වෙලා මොනවද කොහොමද අපි ජීවත් වෙන්නේ කියන අත්දැකීම් එක්ක අපි අර සර්ච් කෙනෙක් වෙනවා. ඒක හොයන්නෙක් වෙන්න ඕනේ. අපි ගැන අපි අර අපි හැම වෙලෙම මම කියන්නේ why කියන ක්වෙස්චන් එක අපි ගාව තියෙන්න ඕනේ. මොකද අපිට මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඔයා ඒක තමන්ගේම ඇයි ඒක එහෙම වෙන්නේ කියන එක අපිටම අපි ප්‍රශ්න කරගත්තොත් මේ හැම දෙයක්ම ජයග්‍රහණය කරනවා කියන එක ඇත්තට ලොකු අමාරුවක් නෑ. අපිට හොයන්න පුළුවන්. අපි වාගේ දුරකථනයේ තියෙන ෆෝන් එක දැන් හැමෝම ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන්නේ ෆෝන් එකේ නැති දෙයක් නෑ. ඔයාලට Google ගියා නම් YouTube ගියා නම් ඔයාලට ඕන ඩේටා එකක්
තාක්ෂණිකව යාට හොයාගන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරමු කියන කොහොමද කරන්න කියලා. අනිවාර්යයෙන්ම මේ පිළිබඳව අපි ඉදිරියේදී කතා බහ කරන්නට බොහොම හරවත් ඒ වගේම රසවත් ඔබ පෙළඹවීමක් ඇති කරන කතා බහක් රැගෙන අපි සූදානම් මේ ගීතමය විරාමයෙන් අනතුරුව. හොඳයි. අරගලය සහ ජාතික නිෂ්පාදිතය කියන මාතෘකාව තමයි අද ලක් FM නැගනෝදේ වැඩසටහන අපි දිගහරින්නේ. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්නට අද අපේ ආරාධනය පිළිගෙන මැදිරියට පැමිණේ කැප් ඕගනික් පෞද්ගලික සමාගමේ නිර්මාතෘ ඒ වගේම සභාපති රංජන් ටී හංචාපොළ මහත්මයා. ඔහුගේ අධ්‍යාපන මට්ටම ඒ වගේම මුල සිට මේ තාක් දක්වා ආපු ගමන් මඟ පිළිබඳව මුලදී පැහැදිලි කළා. දැන් මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න කොහොමද මේ කැප් ඕගනික් සමාගම මුල් අවධියේදී ආරම්භ වන්නේ? අමිල මෙහෙම ඇත්තටම කිව්වේ මම කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ හිටියේ. 2015 වගේ අපි නෝවිජන් කම්පැනි එක හම්බන්තොට පැත්තේ පොඩි වැඩක් කරන්න උත්සාහ කරා. අබයි ඒක දැන් කරා නම් අපි අද හොඳ තත්ත්වයක රටක් විදියට කපු. ඒක දැන් අපි ලංකාවට නූල් ගේනවනේ කපු විදිහට අපි නූල් තමයි ගේන රෙදි වහන්න. ඉතින් ඒ නූල් ලංකාවේ හදන්න කොටන් ෆැක්ටරියක් කරන්න ටිකක් ලොකු ප්‍රමාණයේ අක්කර 50ක ෆැක්ටරියක් කරන් මුළු ලංකාව පුරා කපුව වන්න පුළුවන්. හැබැයි ඒක අර ඕගැනික් තත්ත්වේ. සාමාන්‍ය ෂර්ට් අඳිනවා ඒ ස්පෙෂල් ෂර්ට් වලට ඕගැනික් කපු ගන්න. ඒතර කෙමිකල් මොකුත් යූස් කරන්නේ නැතු කපු. ඉතින් ඒ වගේ ප්‍රොජෙක්ට් එකකට ඇවිල්ලා අපි ඔය ඒ කියන්නේ දැන් මේ අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක නෑ ඒක තමයි හැමෝටම ඉතින් රටේ තියෙන දේශපාලන ප්‍රශ්න නම්මන ඔක්කොම බලපෑවා. එතරම් ප්‍රශ්නයක්. එතරම් ප්‍රශ්නයක්. හරි ඉතින් අපි ලොකු වේදමක් කරා මං හිතන්නේ මම ප්‍රොජෙක්ට් මැනේජර් විදියට මටත් ලොකු ගාණක් ගෙවුවා. යාලා අවුරුද්දක් එකමාරක් අපි උත්සාහ කරා. අන්තිමට පරිසර ඔතන ඒ ෆැක්ටරි බිල්ඩින් එක හදන්න අක්කඩ 50 එලිෆන්ට් අර කියන්නේ අපි අලින්ගේ මොකද පාරක් එනවා කියලා මේකක් තාම නෑ. දැන් ඊට එහා පැත්තේ දැන් මත්තලත් ගහලා තියෙනවා. ඒ කියන්නේ පරිසර ශක්තිතා වාර්තාවෙන් අසමත් වුණා කියන්නේ මෙහෙම දුන්නේ අවුරුදු දෙකමාරක් විතර ගිහිල්ලා. ඉතින් අවුරුදු දෙකමාරක් ඉන්වෙස්ටර් කෙනෙක් පොරින් ඉන්වෙස්ටර් කෙනෙක් ඇවිල්ලා මේ සල්ලි දාගෙන ඉන්නේ නැහනේ. මිනිස්සු අපෝ ගියා. ඉතින් ඒක කරා නම් අදට ඔය තියෙන අපිට දැන් මේ දැන් මුණ දෙන ඔය ඩොලර් ප්‍රශ්නේ දැන් අපි කියන්නේ නූල් ගේන්න පවා කොච්චර විශේෂයෙන්ම ඇගලුම් ශේෂ්ත්‍රයට අමුද්‍රව්‍ය දැන් පිටින් ගේන්න බැරි මේ ඩොලර් ප්‍රශ්න නිසා අපරාධයි. ඒක ඒ ප්‍රශ්නේ වුණා. ඉතින් ඒ වෙද්දි මම කියාන ආවේ ඒතර මම 2015 වගේ අපි හම්බන්තොට පැත්තේ යද්දි මටත් පොඩ්ඩක් උවමනාවක් වුණා ඔය වගාවකට යන්න. හැබැයි මේ වගේ කටුවනෝද හදන්නයි මෙහෙම තත්ත්වයක් හිතාන හිටියේ නෑ. නමුත් මොන හරි බවන්න ඕනේ කියන අදහසක් දීලා ඉස්සලා මක්කර 5ක් වගේ අරගෙන මම අපි දන්න TJC මැංගෝ එක තමයි අපි හැදුවේ. ඉස්සලා පටන් ගත්තේ. අර කහපාට දැකලා තියෙන ලොකු මැංගෝ එක. නමුත් මම පොඩ්ඩක් බලුවා මැංගෝ අක්කර 5 විශේෂ අඹ ප්‍රභේදයක්. හැබැයි ඒක හොඳයි. රස සහ හොඳ කොමර්ෂල් වැලියු එකක් තියෙනවා. නමුත් ඒක පොඩ්ඩක් අපි උත්සාහ කරලා බැලුවා ඉදිරියේදී පොඩ්ඩක් අර කියන්නේ ඉස්සරහා අනාගතය ගැන පොඩ්ඩක් බලපුවා මේකෙන් මොන හරි දෙයක් කරන්න පුළුවන්ද කියලා බලපුවාම ලොකුවට අපිට අමාරුයි. ඒ කියන්නේ පොටෙන්ෂල් එකක් හදන්න අමාරුයි. ඒ කියන්නේ අපි එක්ස්පෝර්ට් පොටෙන්ෂල් එකක් ඒකෙන් විතරක් යන්න බෑ. මොකද අඹ ඕන එක්කෙනෙක් හදනවා නිකන් ලෝක වෙළඳපොළ ගත්තාම මැංගෝ වලට ගොඩක් හැමතැනින්ම එනවා. පිලිපීන් වලින් නම් එනවා. ඉතින් මම පොඩ්ඩක් ඔය ගැන බඩක් බැලුවට පස්සේ කටුවනෝදා වලට ලොකු මාකට් එකක් ලෝකේ තියෙනවා. ඒ කියන්නේ ඇමරිකාව යුරෝප් පැත්තේ මේකට කියන්නේ ග්‍රැවියෝලා කියලා කියන්නේ. අපි සිංහලෙන් කියන්නේ කටුවනෝදා. ඉංග්‍රීසියෙන් USA කියන්නේ අපි කියන්නේ ඇමරිකන් කට්ටිය වැඩිපුර යූස් කරන ග්‍රැවියෝලා කියලා කියන්නේ. ඔකට අනිත් සාමාන්‍යයෙන් කියන ඉංග්‍රීසියෙන් කියනවා නම් ඒෂියන්ලා කියන්නේ සවසප් කියලා. විශේෂයෙන්ම මේ පිළිකා සයිලනසනය සඳහා ඉතා වැදගත්. මේක ඔව් ඒ කියන්නේ ගොඩක් තියෙන සම්පූර්ණ තියෙනවා. දැන් අපි කියනකොට පිළිකා අනිත් කට්ටියට කිමෝ කියලා ගන්නවනේ අපි. කිමෝ එකට වඩා 10000 times power තමයි කටුවනෝද කියන්නේ. ඉතින් අපි මිනිස්සු යූස් කරන්නේ නැතුණාට ගොඩක් දෙනෙක් පිළිකා සෛල නාශකයක්. ඊට පස්සේ ඒ වගේම තමයි කිඩ්නි වල තියෙන ගල් වලට අනම්මන කටුවනෝද ගෙඩියක් කෑවනම් සාමාන්‍යයෙන් අපි මොකක්ද බ්ලොක් එකක් තියෙනවා යනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ඉමුනි පැත්තත් බූස්ට් කරන්න. මොකද මේක වැඩි අපි කියන්නේ විටමින් C වැඩි. ඒ විටමින් C වැඩි කියන්නේ අනිවාර්යයෙන්ම අපිට ඉමුනි බූස්ටින් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔය ඔක්කොම කොරෝනා දවස්වලින් මම යනවා USA වලට අනෝදා කොළ. අනෝදා අපේ කොළ තියෙන්නේ අපි අනෝදා ගෙඩි වගේම තමයි අනෝදා කොළ වලට ලොකු මාකට් එකක් තියෙනවා. ඒක වෙනත් නිෂ්පාදනයක්ද? ඔව්. ඒ කියන්නේ අනෝදා ගෙඩි අරගෙන මම ඕක ඉදෝලා ඕකෙන් ජූස් හදනවා. එහෙම නැත්නම් අයිස් ක්‍රීම්ද නැත්නම් අපි වෙන මම හිතන්නේ බොහෝ පිරිසක් මේ පිළිබඳව නම් දැනුවත් භාවයක් ඇති කියලා අනෝදා කොළ යවනවා. මම සාමාන්‍යයෙන් දැන් අපේ ඔය පොඩි ප්‍රෝග්‍රෑම් වල YouTube වල ගේපුවා මම දැනුවත් කරා. සාමාන්‍ය අනෝදා කොළ වලින් අපේ ලොකු දෙයක් කරන්න පුළුවන්. නමුත් ඒක වැඩේ තියෙන්නේ ඒක අපි හිතන විදිහට නිකන් අනෝදා කොළේ වෙල්ලා යවන්න බෑ. ඒක තියෙන එක පොඩි ක්‍රමයක් කරන්න. ඉතින් මම දැනට අපිට ඇත්තටම ඔය තියෙන වෙළඳපොළ පොඩ්ඩක් අපේ ඉල්ලුමට අරියන්න සැපීමක් තිබ්බේ නැහැ. දැන් හැබැයි මේ වෙද්දී අපි අක්කර 250ක් විතර වගේ ලංකාව පුරා දැන් හදලා තියෙනවා. තව කවමත් අවුරුද්දක් වගේ යද්දී ඔය වගේ ක්‍රොප් එක සහ හැමදේම ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඉදිරියේදී ආපහු දැන් අපි මේ වැඩසටහන සම්බන්ධ කරන්න කොහොමද ගොවියෙක් මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද යාලා අපි මෙහෙමයි මම අර ඉස්සෙල්ලා අපි දැන් මේක ජාතික නිෂ්පාදනය සහ සම්බන්ධ කරද්දී සහ කැප් ඕගනික් කොහොමද ආවේ කියන එකත් එක්ක යද්දී අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ අමිල ගොවියෝ බිහි කරන්න නෙමෙයි. ගොවියෙක් කෙනෙක් කෙනා කොහොමද ගොවියා තමයි. එයා හැමදාම ඉන්න. නමුත් ඔය ගොවියන්ගෙන් ටික දෙනෙක් අපි කියන ගොවියෝ 100ක් ඉන්නවා 100න් 10 දෙනෙක්වත්
කුසි ව්‍යවසාය කියන්නේ ගොවියන්ගේ ව්‍යවසායකයෙක් විදිහට ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට එයා තමයි අර ඊතුරු 90ගෙම බඩු ටික හරි එකතු කරලා තරක් කරලා ඒකෙන් තව කීයක් හරි මොකක් හරි වැලියු ඇඩිෂන් එකක් කරලා අපි කියන්නේ මොනවද අපි කියමුකෝ එකතු කළාගේ. හරි අපි මොකද රටකජු කියලා. ඒ පැත්තේ ඕන තරම් තනමල්ලේ පැත්තේ ගත්තොත් රටකජු. වැස්සක් වැස්සොත් රටකජු ටිකක් ගහන එක තමයි ගොඩක් දෙනෙක් කරන්නේ. ඒතකොට රටකජු ටික එකතු කරලා රටකජු ටික නිකම්ම අපි එන අපි කියන්නේ නිසි සැකසුම් ක්‍රියාවලියකට ලක් කරලා අපි අදාළ මොකද්ද එකතු කළාගේ එකතු කරලා අපි නිෂ්පාදනයක් හදන්න ඕනේ කියලා කියන්නේ. එතකොට අපි කොහොමද දැන් අපි ඔයාලා දන්නේ නැති ජම්බෝ පීනට් අපි කියන එක තියෙනවා. අපි එක පීනට් එකක් ජම්බෝ පීනට් කියලා කියන්නේ. ඒක බ්‍රෑන්ඩ් නේම් එකක් නෙමෙයි. චයිනා වලින් ගේන එකක් දැන් ලංකාවෙත් හදනවා. ඉතින් අපි ඕන තරම් ජම්බෝ පීනට් කඩේ ලොකු ගාණක් දීලා කනවා. අපි ඊට වඩා හොඳට අපේ රටකජු අපිට කරන්න පුළුවන් නේ. මං කියන්නේ ඒක කරන්නේ නැහැ. ඉතින් ඒක ආකල්පමය වෙනසකුත් ඇතිවිය යුතු බවයි ඔබතුමා මේ සඳහන් කරන්නේ අරගලය කරන අතරතුරේදී. එතකොට හරියටම හරි. එතකොට මම කියන්නේ කැප්පෝගෙනිත් ඕක උනේත් ඒකයි. එතකොට මම කටුවනවද හැදුවා. කටුවනවද අඹක් කරා. අඹ වලින් මම බැලුවා පොටේෂන් එක මදින්ද කටුවනවද හැදුවා. අක්කර පහෙන් පටන් ගන්න දැන් අපේ මගේ අක්කර 35ක් වගේ කටුවනවද මගේ පෞද්ගලික ඉදමත් තියෙනවා. මමත් හිතුවේ කටුවනවද ගෙඩිය එක්ස්පෝර්ට් කරන්න කන්සෙප්ට් එක තමයි මම හැදුවේ. අන්තිමට බලන්න ගිහපුවා නෝද එහෙම කරන්න බෑ. ඕක ඒ දවස්වල මම හොයද්දී අපි කුසකර්ම දෙපාර්තමේන්තුවේවත් එහෙම ලොකුවට අටුවනවද සම්බන්ධව කරලා නැහැ. යාලා ගොඩක් දෙනෙක් කිව්වේ මේක කොමර්ෂල් කියන්නේ වාණිජ වගාවක් විදිහට කරන්න බෑ කියලා. මම ඒක බැරි එක මම කෙරෙව්වා. රයිට්. එතකොට මම කරේ කටුවනවද ගෙඩිය විදියට එක්ස්පෝර්ට් කරන්න නැතුව කරන්න අමාරුයි. ඉතින් ඒක මම වැලියු ඇඩිෂන් එකට ගියා. මොකද ඒකට හේතුව තමයි ප්‍රශ්නක ව්‍යවසායකයෙක් බිහි වෙන්නේ එහෙම නැත්නම් සර්විස් එකක් හරි ප්‍රොඩක්ට් එකක් හරි නිෂ්පාදනය සහ ඒක බිහි වෙන්නේ මොන හරි ප්‍රශ්නක් එක්ක. ඒතකොට මට කටුවනවද ගෙඩිය එහෙම් පිටින් මට එක්ස්පෝර්ට් කරන්න පුළුවන්කමක් තිබ්බනම් අද මේ කැප්සිලෝන් කියන බ්‍රෑන්ඩ් එක හැදෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි. එතකොට මම කරේ ඒ අදාළ අභියෝගය ඔබතුමා අවස්ථාවක් කරගත්තා. ඒක උනේ ඒ කියන්නේ අහම්බෙන් එන්නේ වනේ අපි හිතාමතා හැම ප්ලෑන් කරාන අපි කියන්නේ මම කොම් ප්ලෑන් නැහැ. අපි ප්ලෑන් එකක් එක තමයි එන්නේ. නමුත් අර සමහර අභියෝගات එක්ක ඒවා අපිට වාසිදායක විදිහට හරව ගැනීම තමයි තියෙන්නේ. හරි මේක නිකන් අද දැන් ඉන්නේ දැන් අවුරුදු 5ක් 6ක් වෙනවා මම මේ ෆීල්ඩ් එකේ. අර කියනවනේ සෑම කළු වලාකුලකම රිදීරක් තියෙනවානේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් හැමෝම දන්නේ රංජන් හංචාපල කැප්සිලෝන් කියපම ආරයිට් හොඳ ප්‍රොඩක්ට් රේන්ජ් එකක් තියෙනවා බෙවරේජ් තියෙනවා කියලා දන්න. නමුත් මෙතෙන්ට එන්න අපි අර කියන්නේ අපි සිංහලෙන් කියනවා අපි කාපු කට්ට දන්නේ අපි ඉතහාමගේ ළඟ පාට හිටපු ටික ඊට විශාල ගැටලු රාශියක් තියෙන නැති. තියෙනවා. හැබැයි මම කියන්නේ අර අපි මේ කෝට් එක හැමලෙම මං කියන එකයි you don't be normal. අපි සාමාන්‍ය පුද්ගලෙක් වෙන්න එපා, normal වෙන්න එපා. ඒක අපි හැමලෙම කරන්න ඕනේ. දැන් අපි හැමෝම කරන එකට අනිත් පැත්ත කරා නම් අපි දිනුවා. ඔයා වුණත් දැන් අපි හැමෝම යනවා මේ පාරේ කියන එක. අපි ඒ පාරේ යන්න නැතුව අපි රූට් අපි පාර වෙනස් කරලා අමාරුවේ. සමහරට ඒ පාර අපි දන්නේ නැහැ. ඒ පාරේ වෙන ප්‍රශ්න තියෙන්න පුළුවන්. අවදානමක් ගන්න අනිවාර්යෙන්. ව්‍යාපාරිකෙක් සහ ව්‍යවසායකෙක් බිස්නස් එකක් කරනවා අවදානම කියන එක ඒ කියන්නේ අපි හැමෝම උගන්වන්නේ ඔයාලට මම හිතන්නේ මාකටිං වල සේල්ස් සාමාන්‍යයෙන් කියනෝනේ අර වැඩි අවදානම වැඩි ලාභයයි කියලා. වැඩි ලාභය. හැබැයි ඒ වගේම තමයි අර අපි කියන අපිට අර අපි කියන කැල්කියුලේටර්ස් කියලා කියන්නේ. අපි මොනාරි අපි අවදානමක් ගන්නවා ඒක ගන්නේ කරලා ගන්න කියලා. අපයි මම මේ දවස් මේ එනකම් මං ගත්තේ අවදානම් එකක්වත් ගන්නේ කරපුවා නෙමෙයි. ගන්න කරලා අවධානයක් ගන්න අරගෙන කරන්න බයි සම්පූර්ණ අපි අර කැල්කියුලේට් එකක් නැතුව ගත්ත රිස්ක් වලින් තමයි ජයග්‍රහණයක් ඇති වෙන්නේ. එතකොට දැන් මේ ඔබතුමාගේ මේ කටුවනෝද සම්බන්ධ ඒ නිෂ්පාදිතය වගේම මොනවද තියෙන නිෂ්පාදන? අපි පළවෙනි එක තමයි කටුවනෝද. නමුත් කටුවනෝද ඉල්ලන ප්‍රමාණයට දෙන්න තරම් තාම නැහැ. ඒ කියන්නේ තාම අපිට අවශ්‍ය රෝ මැටීරියල් කියන්නේ අපි කියන්නේ මූලික පළතුරු අපිට හොයාගන්න අමාරුයි. අපි තව අවුරුද්දෙන් විතර වගේ අපිට ඒ ටික එනවා. ඊට අමතරව වරක තියෙනවා. පැෂන් ෆෘට් අපි ජූස් එකක් හදනවා. අපි ඊට පස්සේ ඇලෝවෙරා ජූස් එකක් හදනවා. දැන් අලුතෙන් පටන් ගත්තා අපි රබුටන් එකක් ඒ සීසන් එකට පටන් ගත්තා. පේර වලින් කරනවා, දෙවුල් වලින් කරනවා. ඊට අමතරව අනෝදා වලින් අපි වයින් එකක් දැන් හදන්න කරලා දැන් ඒකට අපි ලයිසන් වලට දාලා තියෙනවා. ඉතින් ඒක දැන් ක්‍රියාත්මකයි. ඊට අමතරව තමයි අනෝදා කොළ වලින් අපි දැන් ටී එකක් හදන්නේ. ඒක තේ එකක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒකට ලොකු ඉල්ලුමක් තියෙනවා ඇමරිකාව වල. ඒ කියන්නේ ඔබතුමා මේ සඳහන් කරන්නේ මේ අපේ රටේ තුල මේ පිළිබඳ ඉල්ලුමක් නැහැ කියලාද? නෑ අපේ රටේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ සපයන්න නෑ. ඔතන ප්‍රශ්නේ තියෙන්නේ මම ඕක හැම ටීවී channel සහ රේඩියෝ channel හැම එකටම ඕක තමයි මම කියන්නේ. අපේ මිනිස්සුන්ගේ ආකල්ප විතර වෙනස් කරනවා. අපේ මිනිස්සුගේ දැනුමක් නෑ. එතකොට ඒක කියන්නේ ඒක බරපතල චෝදනාවක්. ඒ කියන්නේ මම කියන්නේ අපි ඇඩ්වර්ටයිස්මන්ට් කරනවා. ඒ වගේම තමයි අඩුම තරම් සමාජ සේවයක් විදිහට මිනිස්සුන්ට හරි දෙයක් ලබා ගැනීමට දැනුවත් කරන්න ඕනේ. ඒ කියන්නේ මාධ්‍යද වැරදි? මාධ්‍ය වැරදි. එතකොට මාධ්‍ය වාහිතන්ඩ මාධ්‍යයට පුළුවන් නම් රටක් වෙනස් කරන්න ජනාධිපති කියන්නේ අපි කියන්නේ දේශපාලනයක් වෙනස් කරන්න ජනාධිපති කෙනෙක් වෙනස් වෙන්න රට සම්පූර්ණ අනිත් පැත්ත ගහන්න මාධ්‍යයට පුළුවන්. ඒක අපිට ඒක අස්මනා අපිට පෞද්ගලික කාලේ අපිට පෙවුණා. හරි. එතකොට ඒ වගේම අපිට රටකේ ඉන්න ජනතාව දැනුවත් නැත්නම් දෙයක් සම්බන්ධව. එතකොට මීඩියා එකක් විදිහට අඩුම තරම් දවසේ පැය 24න් විනාඩි 15ක් 20ක්
ඔයාලා ගන්න බොන්න දේ හෙල්ති පොඩක්ට් එකක් කන්නේ කොහොමද ඒවා තෝරාගන්නේ කොහොමද ඒ වගේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුළුවන් ඒක ජාතික අවස්ථාවක් ඒ කියන්නේ අර යථාර්ථයෙන් ඔබට ගිය මායාවකුත් එක්ක නේද මේ වෙළඳ දැන්වීම ඉදිරිපත් කිරීම හරහා තනිකර මායාව ගුණාත්මක නිෂ්පාදිතයක් එන්නේ නැහැ කියලා මම කියන්නේ නිෂ්පාදන සම්බන්ධවම නෙමෙයි නමුත් අපි පොදුවේ ඔයා බලන්න වෙන රටකට ගිහපුවාම දැන් මම සාමාන්‍ය රටවල පොඩක් ගිහින් තියෙනවා. ඒතර ගත්තාම ඒ රටවල සම්පූර්ණම ලේබල් එක පවා කියලා තියෙනවා ලංකාවේම හොඳට පාවිච්චි කරන ප්‍රොඩක්ට් හොඳට කිසි ප්‍රශ්නයක් නැතුව ඔය ප්‍රසිද්ධිය දාලා තියෙන ඒවා වෙන රටවල ඒ ප්‍රොඩක්ට් එකම ගහලා තියෙනවා මේක පාවිච්චි ළමයිට දෙන්න එපා. මේකේ මේ කලරින් එක ඇඩ් කරලා තියෙනවා. මේක ළමයිට දෙන්න හොඳ නැහැ. ඒ වගේ ඇඩ් කරලා තියෙනවා. නමුත් ලංකාවේ වගේ කවදාවත් නැහැ. හරි ඒ වගේම තමයි නියුට්‍රිෂන්ස් ඇනලයිස් කියලා එකක් තියෙනවා පිටිපස්සේ. ඒතකොට ඒවා අනිවාර්යෙන් ඒක තියෙනවා මේකේ ෂුගර් ලෙවල් එක මොනවද මේකේ මොනවද කියලා තියෙනවා. අන් ඒවා ගැන මිනිස්සු බලන්න ඒ පැත්ත දැන් අපි ගත්තොත් අපි UK ගත්තොත් එහෙම මට විනාඩියක් දෙන්න UK ගත්තොත් එහෙම එයාලගේ සම්පූර්ණ ෂුගර් කන්ටෙන්ට් එකේ ළමයි තමයි කියන්නේ අම්මා මේක පාවිච්චි කරන මේකේ ෂුගර් මෙච්චරක් තියෙනවා. ඒ ළමයි පවා දැනුවත්. එතකොට අපේ මිනිස්සුන්ගේ ලෙඩ වැඩි වෙලා තියෙන කැන්සර් වැඩි වෙලා තියෙන වෙන අපි කෙනෙක්ගේ බෝ වෙන්නේ නැති රෝග වැඩි වෙලා තියෙන්නේ. අපි හරියමං විදියට මේක පාවිච්චි කරන්න කියන්නේ දැනුවත් නැතිකම දැනුවත් වෙන තොරව මිලදී ගැනීමක් තමයි අපි හැමදේම කරන්නේ. අනිවාර්යයෙන්ම. ඒ දැනුමත් භාවය කියන එක සම්ප්‍රේෂණය කිරීම මාධ්‍යත් වගකීමක්, රටේත් වගකීමක්, විශේෂම ගුරුවරුන්ගේ දෙමාපියන්ගේ වගකීමක්. අපි මේ පිළිබඳවත් කතා බහ කරනවා. අන්න එතකොට අද මාතෘකාව අරගලය හා ජාතික නිෂ්පාදිතය කියන මාතෘකාවෙන් අරගලය චින්තන විප්ලවයකට යා හැකියි. අපි මේ ගීතමය විරාමයෙන් පසු නැවතත් හමු වෙනවා. විශේෂයෙන්ම සංවේදී මාතෘකාවක් අරගලය සහ ජාතික නිෂ්පාදිතය කියන මාතෘකාව රැගෙන අපි සූදානම් වෙනවා කැප් ඕගනික් පෞද්ගලික සමාගමේ සභාපති රංජන් ටී හංචාපොළ මහත්මයාත් එක්ක කතා බහ කරන්නට. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් ඒ වගේම ලංකාවට විදේශ විනිමය රැගෙන එන අපූර්ව තරුණ ව්‍යවසායකයෙක්. මම මෙහෙම කිව්වොත් නිවැරදිද? ඔබතුමා ගොවි මහත්මයෙක් කිව්වොත් නිවැරදි නේද? ඔව් ගොවි මහත්මයෙක් කියන අතර මම ගොවිකම් කරලා නැහැ. ඇත්තම ගොවි කියන අපි නමුත් ගොවි තැන සඳහා මෙහෙවීමක් ලබා අන්න එතන තමයි තියෙන්නේ. අපි මං හැම වෙලේම ඉස්සලා ඔබතුමා සඳහන් කළ අක්කර 250ක මේ වෙනකොට කටුවනෝදා වගාවක් ආරම්භ කරලා තියෙනවා කියලා. හරියටම හරිය. මම අර මුලින්මත් කිව්වේ අපි ගොවියෙක් වෙන්න ඕනේ නැහැ. අපි වෙන්න ඕනේ ගොවි අපි කියන්නේ අර කුසි ව්‍යවසායකයෙක් වෙනවා. ඒ කියන්නේ ගොවියෝ අහිංසක මිනිස්සු ඉන්න ඕන තරම් වවන්න පුළුවන් කට්ටිය ඉන්නවා. දැන් අපි දැන් මම දැන් සතියේ කලින් පටන් ගත්තා ගොවියෝ 100ක්. ඒ කියන්නේ තරුණ ගෑනු පිරිමි 100ක් එකතු කරන පැෂන් සහ අනෝදා වගාවක් කරන්න. ඒකට ගවර්න්මන්ට් එකෙන් කියන්නේ අපි කියන්නේ වර්ල්ඩ් බැංක් ෆන්ඩ් එකෙන් IFAD එකෙන් සපෝට් එකක් දෙනවා. බැංකු වලින් සපෝට් එකක් දෙනවා. මම බයිබැක් එක කියන්නේ අපි මිලදී ගැනීමේ ගැනුම්කරු විදිහට පාර්ට්නර් විදිහට උපදෙස් දෙන පුද්ගලයා විදිහට මම ඒ කට්ටියත් එක්ක සම්බන්ධ වෙලා එයාලට මේ ටික මේ විදිහට හදන්න මම බඩු ටික මිලදී ගන්නවා කියන එක. ඒක තමයි කරන්න ඕනේ. මම කියන්නේ මේ අරගලයත් එක්ක අපි මේ වගේ රටේ දැන් හන්දි ගානේ 3 wheel තියෙනවානේ. 3 wheel ලේසි වැඩේ 3 wheel ජොබ් එකනේ. කොහමද ලීස් එකක් හරි මොකක් හරි දාලා 3 wheel එකක් කරන් මිනිස්සු හන්දි ගානේ ඉන්නවා. ඕකෙන් රටට ජාතික නිෂ්පාදනයක් ඇති වෙනවද? රටේ දියුණුවක් එන්න ඇති වෙනවද? නෑනේ. ඔයාලට හිතනවද 3 wheel එකක් එලෝ පමණින් අතරම ත්‍රිරෝදත මහතුරුනි යම්කිසි සේවයක් කරනවා. නමුත් හැමෝම මම එතන ඔයත් එක එකක වෙන්නේ නැත්තේ සේවය තියෙනවා. මම කියන්නේ රීදුරයක් අනිවාර්යෙන් 3 wheel රීදුරයක් නම් අවුරුදු 4න් එහා විතරක් දෙන්න. ඒතෙන් එහාට දෙන්න. මොකද තරුණ ශ්‍රමයේ අපරාධ කියන එක. තරුණ ශ්‍රමයට ගොඩක් දේවල් කරපන් 3 wheel රීදුරයක් වෙන එක නෙමෙයි තියෙන්නේ. තරුණයෙක්ගේ කොච්චර දෙයක් කරන්න පුළුවන්. දැන් ඔය 3 wheel එකක් කරන එලෝන එකට වඩා මොකක් හරි ඉඩම් ටිකක් අරගෙන මිනිස්සුෙකුට රජෙන් හරි මේ ඉඩමක් දීලා වගාවක් කරන්න පුළුවන්. ඔබතුමා ඒ සඳහා කරන යෝජනාව මොකද්ද? නෑ මම කියන්නේ මෙහෙමයි. අපේ ලංකාවේ දැන් ඔබතුමාගේ ආයතන සහ සම්බන්ධ වෙන්න පුළුවන් මේ වැඩසටහන අහගෙන ඉන්න කෙනෙකුට කොහොමද සම්බන්ධ වෙන්නේ? මම කියන්නේ මෙහෙමයි. මම උපරිම උත්සාහ කරන්නේ ඌව පළාත ඉස්සලාම් පටන් ගන්න එන්න. අපි දැන් ලංකාව පුරා අපි දැන් කටුවන්නා වගාව සහ පැෂන් වගාව අපි කරමින් යනවා. නමුත් මම දැන් මේ වෙලාවේ කරන්නේ මගේ ෆැක්ටරි තියෙන තරමල්ලිල. එතකොට මොනවා වුණත් දැන් අපි මේ ඩීසල් කියන එක අපි ලංකාවේ හදන්න බෑනේ. ඒතර අපි ඔය ගේන්න. ඒතර මේ ඩොලර් එක යන යමත් එක ඩීසල් තව කොච්චර වැඩි වෙයිද දන්නේ නැහැ. එතකොට මේක ලංකාව පුරා මේක හදන්න ගිහිල්ලා ට්‍රාන්ස්පෝර්ටේෂන් අපි කියන්නේ ප්‍රවාහන ගාසුත් එක මේක අපි මම හැම වෙලේම කියන්නේ අපි ප්‍රායෝගික වෙන්න ඕනේ. අපි බොරුවට මෙතන ඇවිල්ලා කතා කරලා අපි කියන්නේ පොරටෝක් දීලා ගිහිල්ලා වැඩක් නැහැ. අපි ප්‍රායෝගික නැත්තම්. ඉතින් මම කියලා අනුරාධපුරයේ එක්කෙනෙක් වගාව කරන්න ඔයාලා කරන බඩු අපි ගන්නවා මේමයි කියලා මම මෙතන ඇවිල්ලා කියලා ගිහිල්ලා වැඩක් නැහැ. අනුරාධපුරයේ දැන් තරමල් වලට බඩු අරන් ගෙන්න ලොකු කොස්ටයක් යනවා. ඉතින් අපි හැම වෙලේම බලන්න ඕනේ ඉස්සල්ලාම දැන් මම ඉන්නේ අපි ඒ වගේ දැන් මං වගේ තව ටික දෙනෙක් බී කරගන්න පුළුවන් දිස්ත්‍රික් වයිස් හරි මම ඌව පළාතම මම බලා ගන්නම් කියලා කියනවා නම් තව එක්කෙනෙකුට දකුණු පළාත තව එක්කෙනෙකුට මධ්‍යම පළාත තව එක්කෙනෙකුට මොනවාද නැගෙනහිර පළාත අරගෙන ඒ විදිහට කරගෙන යන්න පුළුවන් මේ වැඩේ සාර්ථකයි. ඒත් මම කරන්න හදන්නේ ඌව පළාතේ ඉන්න අපේ තරුණියන් හරි නැත්තම් කාන්තා තමයි වැඩිපුරම මූලිකත්වය කරගන්න. මොකද පිරිමි එක්කෙනා කොහේ හරි ගෙදරින් පිට ගිහිල්ලා හරි ජොබ් එකක් කරනවා. නමුත් ගෙදර ඉන්න කාන්තාව මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තරුණටියක අපි 3 wheel රස්සාවෙන්
අයින් කරගෙන මම ත්‍රීවිල්ලට බයිනනේ මම ත්‍රීවිල්ල මම කියන්නේ අවුරුදු 40න් එහා එක්කෙනෙක් ත්‍රීවිල්ලයක් ගන්න 50න් යා ත්‍රීවිල්ලයක් කියලා වන්න පුළුවන් නමුත් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටික ත්‍රීවිල් රස්සාව ඔක කරගන්න නැතුව තව පොඩි රස්සාවලට යන්න නැතුව එයාට පුළුවන් නම් අක්කරයක් හරි අක්කරයක් ඔය ඉන්න එක්කෙනෙක් අක්කරයක් වවා ගන්න පුළුවන් නම් කටුවන හොඳයි පැෂන් හරි එයාට මාසෙට රුපියල් 50000ක විතර ආදායමක් ගන්න පුළුවන් නිකන් වෙන්න ලොකු මහන්සියක් වෙන්නේ නැතුව කිසි මහන්සියක් වෙන්නේ නැතුව අනෝද ගහක් හැදුවට පස්සේ අවුරුදු 3කින් හැබැයි අස්වැන්න එන්නේ අවුරුදු 30ක් විතර යාට ස්ථිර අස්වැන්න තියෙනවා ඉතින් මම ඉන්නවා ගැරන්ටි විදියට මම බඩු ටික ෆැක්ටරි තනමල්ල පාරයිනමයි තියෙන ඕනෙ කෙනෙකුට බඩු ටික ගෙනත් දෙන්න පුළුවන් අපි ස්ථිර මිලට ගන්නවා කියලා අපි ඇග්‍රීමන්ට් යනවා අපි ඇග්‍රීමන්ට් එකත් එක්ක ගවර්න්මන්ට් එකත් එක්ක ගවර්න්මන්ට් කියන්නේ අපි කුස්කර්ම අමාත්‍යාංශය නැත්නම් දන්නවා ඇති ඉෆාට් කියලා ෆන්ඩින් එකක් තියෙනවා ඒ කියන්නේ ඒකත් එක්ක සම්බන්ධලා ෂැප් එකත් එක්ක සම්බන්ධ වෙලා යනවා. ඒතකොට ඒකත් එක්ක අපි ඇග්‍රීමන්ට් සයින් කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ බඩු මිලදී ගැනීම සම්බන්ධව. හොඳයි මේ වෙලාවේ ඔබව අහගෙන ඉන්න අපව අහගෙන ඉන්න තරුණ ව්‍යවසායකයෙකුට එහෙම අවස්ථාවක් තියෙනවා නම් අපි දුරකථන අංකයක් මතක් කරමු. ඔබ සහ ආයතනය සම්බන්ධ කරගන්නේ කොහොමද කියන සම්බන්ධය. හරි. මගේ 073යි 557යි 558 හැබැයි ඔය නැවත කිව්වොත් 073යි 557යි 558 ඕක සමහරවිට ඩිරෙක්ට් මාව සම්බන්ධ කරගන්න බැරි වෙයි. නමුත් මම අනිවාර්යෙන් ෆෝන් එකේ WhatsApp එකේ හරි අපේ මගේ ඇඩ්මින් මැනේජර් ඉන්නවා. ඒතර එයා හරහා මාව සම්බන්ධ කරගන්න පුළුවන් ඕන වෙලාවක. මම කියන්නේ මෙහෙමයි. දැන් මේක අහපු පමණින් තියෙන රස්සාව දාලා කුසල ව්‍යවසායකෙක් බිහි වෙන්න යනවා නෙමෙයි. නමුත් ඒකත් එක්ක ඔයාලා හිතන්න ඔයාලා ඉදිරි අවුරුදු 5 අපි කොහොමද මේ එයාලා ජීවත් වෙන අපේ රට කොට දාන්න කලින් අපි අපේ ක්‍රමය අපි හදාගන්න එපා. අපේ ආදායම මාර්ගය අපි හදාගන්න. දැන් අමිලට තේරෙන්නේ නැති අමිල දැන් මේ යන යාමත් එක්ක අමිල. දැන් අපි පොදුවේ කතා කරමු. දැන් ඊයේ අලුත් ගවන කෙනෙක් අපි කියන්නේ මුදල් මහ බැංකුවේ අධිපති කෙනෙක් ආවා. හොඳයි. හොඳම එක්කෙනෙක් හරියට කරගත්තොත් එයාත් කිව්වේ එකයි අපිට දැන් මේක කඩාන් වැටෙනවා. මේ යන විදිහට මේක කඩාන් වැටලා මේක අපිට නවත්තන්න බෑ. ඉස්සරහ මාස 6ක් අවුරුද්දක් යනකම් බෑ. හැබැයි අපිට පුළුවන් මේ යන වාහනේ අපිට පේනවා වාහනේ දැන් ඔහොම ඉස්සරහට ගියොත් මේක හැප්පිලා කුඩු වෙලා යනවා. එතුමාගේ උදාහරණය මම කියන්නේ. එතුමාගේ උදාහරණය මම කියන්නේ. යා කියපු කතාව හරියටම පහයෝග. අධිපති නන්දලාල් ඉස්සරහට. එතකොට මේ වාහනේ යනවා. මේ වාහනේ අපි දැන් පේන ඉස්සරහට යන විදිහට වාහනේ ගිහිලා ඉස්සරහ හැප්පෙන්න පුළුවන්. හැබැයි අපිට මේක චුට්ටක් බ්‍රේක් ගගා හැප්පිලා වෙන ඩැමේජ් එක අඩු කරන්න පුළුවන්. ඕක හරියට අපේ කට්ටිය ඔය කියපු කතාව ඔලුවට ගත්තා නම් ආර්ථික විද්‍යානුකූලව කියපු කතාව. ඒ කියන්නේ මේ යන වේගයෙන් ගියොත් එහෙම මේක හැප්පිලා කුඩු වෙන්න පුළුවන්. මේක දේශපාලන පක්ෂපාත භේදයෙන් බලන්න අවශ්‍ය නෑ. මගේ කිසිම මේ දේශපාලන පක්ෂයක් නෑ. ඔයාලා පේනවා ඇති මගේ FB එකේ කිව්වත් මම කවදාවත් එහෙම දේශපාලනයකට අපි කඩේ යන එකක්වත් නෑ. මම මේ කියන්නේ පොදුවේ රටක් විදියට මේක දේශපාලඥය වැරද්දක් නෙමෙයි සම්පූර්ණ අපේ ජනතාව වැරද්දක්. මිනිස්සු කිසිම දෙයක් තර්කානුකූලව හිතන්නේ නෑ. වෙන රටවල මෙහෙම නෙමෙයි. ව්‍යවසායක යන්නොන්ට පිනස්ලා සහ ඒක අපේ කියන්නේ SME කියලා කියනවානේ. ඔයාලා හිතේ SME කියන වචනේ. ඒතර SME සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකෝ. ඒක තමයි රටක කොඳු නාරටිය. ඒක අපේ රටේ 90%ක් විතර ඉන්නේ SME ලා. රයිට්. ඒතකොට SME ලා ශක්තිමත් කරව රට කොට දාගන්න පුළුවන්. හැබැයි මම දැන් ඔයා හිතන්නේ දැන් මේ ඊයේ මම මේ උදාහරණයක් විදිහට හරි දැන් එකපාර ඊයේ පෙරේදා ඩික්ලෙයාර් කරා සෞද සහංකාරුවාදා නිමාඩු රජ්‍ය නිමාඩු කියලා. රයිට්. ඒතකොට මම එක්ස්පෝර්ටර් කෙනෙක්. ඒතකොට මගේ තිබ්බ ෂිප්මන්ට් එකක් බදාද තමයි යවන්න තියෙන්නේ. එතකොට මම අපි ඒකට කොකනට් බෝඩ් එක ඇප්‍රූවල් එක ගන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ කොකනට් යනවා කින් කොකනට් යනවා. ඒතර කොකනට් සීඩ් පොල් සංවර්ධන මණ්ඩලය කියන්නේ අධිකාරිය. ඒතකොට CD එකෙන් අපි ඇප්‍රූවල් එක ගන්න ඕනේ. ඒකට දාලා අපි අර කියන no objection letter එකක් කියලා. එයාගේ විරුද්ධත්වයන් බඩුට එක්ස්පෝර්ට් කරන්න කියන letter එක ගන්න ඕනේ. එතකොට මට ඕක දැනගත්ත ගමන් මම ඊයේ ආපහු CD එකට ගිහිල්ලා ඒක රෙජිස්ටර් කරලා ඔක්කොම කරලා කරගත්තා. මම හදිස්සි හරි මට ඕක ඒක මොකක් හරි වෙලා මිස් වුණොත් තා ප්‍රශ්නයක් නැහැ. මම ඕක අපිට සවුන්ද ගන්න පුළුවන්. මොකද බදාදන ෂිප්මන්ට් එක තියෙන කියලා හිතාගත්ත හිටියා නම් එහෙම රටක් විදිහට අපිත් අමාරුවේ ඒ මනුස්සයන්ට පොරොන්දුන කවුද ක්ලයන්ට් බඩු ටික යවා ගන්න විදියකුත් නැහැ මුකුත් කරගන්න දෙයක් නැහැ. ඉතින් මම ගිහිල්ලා ඊයේ කොහොම හරි කරගෙන වැඩේ කරගත්තා. ඒතකොට ෂිප්මන්ට් එක අපිට යවන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්නේ අවුරුද්දෙන් පස්සේ 20 25 වෙන ෂිප්මන්ට් එක යවද්දි. ඔබතුමා ඔය සඳහන් කරපු කාරණේට අතිරේක ප්‍රශ්නයක් මම ගිය වරත් මේ ප්‍රශ්න ඉදිරිපත් කළා. ව්‍යවසායකෙක් විදිහට ව්‍යාපාරයක් පටන් ගන්න ගියාපුවම රජයේ පාර්ශ්වයෙන් අදාළ පරිපාලන නිලධාරීන්ගේ හැසිරීම පිළිබඳව ඔබතුමාට කොහොමද තියෙන අත්දැකීම? මෙහෙම එකක් නෑ අපි මම කොහොමත් හැම වෙලේම කියන රාජ්‍ය නිලධාරීන් හරි කම්මැලි. රයිට්. දැන් අත ගත්තොත් එහෙම අපි ගත්ත සමස්තයම නෙමෙයි. සමස්තය මම එක තමයි 100ට අපි කියන්නේ මං හිතන්නේ මිලියන ලක්ෂ 16ක්. හරි 1.6 ඉන්න රාජ්‍ය නිලධාරීන් මේ වෙද්දි. ඒතකොට රාජ්‍ය නිලධාරීන් 140 මම මෙන්න මේ කතා කරන්නේ 140ක් අයිස් ගන්නවා කියලා කියනවා. ඔක මම දැක්කා උදේ දැක්කා ඔය Facebook එකේ පත්තරයක එකක් තිබ්බා 140ක් අයිස් ගන්නවා එනවා ජොබ් එකට ඇවිල්ලා අවශ්‍ය වෙලාවට කන්න තියෙන ටික ඊට වඩා කනවා ඊට පස්සේ ගේම් ගන්නවා මොකක් හරි කරනවා යනවා. හරි. එහෙමනේ මම කියන්නේ රාජ්‍ය නිලධාරීන් මේ වෙලාවේ මේ රටේ
මේ වැටිච්ච වැටිල්ලට රාජනීතිධාරීන් අනිවාර්යෙන්ම වක් කියන්න ඕනේ. හරි දැන් මේ ඊයේ පෙරේද සල්ලි අච්චු ගැහුවානේ. බිලියන ගාණක් අච්චු ගැහුවා. ඇයි අච්චු ගැහුවේ? රාජනීතිධාරීන්ගේ පරිටි ගවන්න. ඒක ගෙවන්නත් ආදායමක් රටේ නැහැනේ. එතකොට එයාලා වෙන රටක නමම කියන්නේ එක. දැන් මම කම්පැනියක් හරි මොකක් හරි රෙජිස්ටර් කරන්න ගියා නම් එතකොට පැය පැයක් ඇතුළත අපිට අවශ්‍ය ඩොකියුමන්ට් ප්‍රොසෙස් එක තියෙනවා. මම කියන්නේ ප්‍රොසෙස් එකක් තියෙනවා. මම කියන්නේ සිස්ටම් එක. දැන් මම මෙතනට ගියා නම් මම අන්නේ කාරණේ තමයි ඔබතුමාගෙන් ඇහුවේ. එහෙම අත්දැකීමක් ඔබතුමාට අපෝ තියෙනවා. ඕන තරම් තියෙනවා. වැඩි නෙමෙයි ලංකාව තුල ඊයේ පෙරේදා මම උදාහරණයක් විදිහට නගර සභාවට ගියාට පස්සේ අපි කියන්නේ ස්ට්‍රීට් ලයින් සහ නපුර ගැනීමේ සහතිය ගන්න ඕක පැය භාගයක් යන වැඩේට මට සති දෙකක් යනවා කියලා කිව්වා. සති දෙකකින් කරන්න බෑ කියලා. නමුත් මගේ අර මම ලෝයට බාර දීලා මං කිව්වා එහෙම වෙන්නේ නැහැ. එහෙනම් වෙනස් විය යුත්තේ අරගලයේ වියුත්තේ මෙන්න මේ චින්තන විප්ලවය නේද? මම කියන්නේ ඒක තමයි. මේක තමන් වෙනස් වෙන්න ඉස්සලාම. පුද්ගලයා රජයේ නිලධාරී වෙන්න පුළුවන්, අමිල ඔයා වෙන්න පුළුවන්. මම වෙනස් වෙලා ඉන්නවා. මම වෙනස් වෙලා මම මේක කොහොමද රටක් විදිහට කරන්නේ? එහෙම නැත්නම් මගේ ආයතන දියුණු කරන්නේ කොහොමද? ඒ වගේම තමන් පොඩ්ඩක් හරි එයා යන දැන් මේමයි වෙච්ච දේවල් වුණා. තමන් දන්නවනේ. ඔයා දන්නවා ඔයාගේ ජොබ් එක ඔයා කොහොමද කරන්නේ කියලා. ඒක අපි කාටවත් කියන්න බෑනේ. ඒතකොට රජයේ නිලධාරියෙක් දැන් මම මේ කතා කරන නිලධාරියන්ගේ 140 නේ. ඒතකොට 160ක් හොඳටම කරනවානේ. ඒතකොට 140 එයාලා දන්නවා එයාලගේ ජොබ් එක එයාලා කොහොමද කරන්නේ කියලා. මේ වෙලාවේ පඩි ගැන දනම්මනම් හිතන්න එපා. පුළුවන් නම් මිනිස්සෙක් වැඩක් කරගන්න આવොත් ඒ මිනිස්සයා පුළුවන් තරම් ලේසියෙන් වැඩ කරලා දෙන්න. මම මේ කියන දේ අහන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගියොත් වැඩක් කරගන්න ඒ මිස් අද නැහැ. ඒ මිස් අද නැත්තම් ඒ මිස්ගේ ජොබ් එක කරන එක්කෙනෙක් කවුරු හරි අද ඉන්න එපා. එහෙම ජොබ් එකක් දැන් බැංකුවකට ගිහිල්ලා වැඩක් කරගන්න ගියොත් එහෙම ආද ඒ මිස් නෑ එහෙට එන්න කියන්නේ නෑනේ. ඒ බැංකුවේ නම් ඒ බැංකුවේ අදාළ තව ඔෆිස් කෙනෙක් ඒ වෙනුවට දානවා. ඉතින් රජයේ උපවිස්සනත් ඒක වෙනවා. නමුත් අර ඇඟ බේර ගැනීම සඳහා අනේ අද ඒ මිස් නෑ වෙන දවසක එන්න කියනවා. ඒ මිනිස්සු කොච්චර අපහසුතාවයටපත් වෙනවද? හරි අපිට මෙච්චර මොන හරි සම්බන්ධතා තියලා අපිත් අපහසුතාවයටපත් වෙනවා. නැත්නම් සාමාන්‍ය ඊට වඩා පොඩි මිනිස්සු මොන තරම් අපහසුතාවයටපත් වෙනවද? ඉතින් මම කියන්නේ ඇත්තටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විතරක් නෙමෙයි ඍණාත්මක ආකල්ප තියෙනවා සෞඛ්‍ය සේවය තුළ විශේෂයෙන්ම ඒ වගේම ආරක්ෂණ දෙපාර්තමේන්තුව තුළ නේද? මේ ඕනතරම් අපේ ජනතාවට අත්දැකීම් තියෙන හොඳ අය නෑ නෙමෙයි අපි මේ කියන්නේ. මේ පිළිබඳවත් අවධානය යොමු කරන්න. නෑ මම තව පොඩි දෙයක් මම කියන්නේ මේක අපි කිව්වොත් මම කියන්නේ මෙයා සියලු දෙනා හොඳයි. නමුත් මේ දැන් අපිට රටක් විදිහට අපි දැන් අපි අන්ත අසරණයි. වැඩිපුර තියෙන ඍණාත්මක දෙයක්. ඍණාත්මක. ඒ කියන්නේ මේක මේ ආකල්ප වෙනස් කරලා ඔයාලා පොඩ්ඩක් හිතන්න රටක් විදිහට ගොඩ යන්න අපි වෙනස් වෙන්න ඕනේ කියන එක. හරි. ඉතින් අපි වෙනස් වුනේ නැත්තම් අපි මොන අරගල කරත් රටක් විදිහට ගොඩ දා ගන්න බෑ. දේශපාලන වෙනස් කරලා දේශපාලන උඩ එක්කන අයින් කරත් රටේ මිනිස්සුන්ගේ ආකල්ප ටික වෙනස් කරලා යාලා වෙනස් කරේ නැත්තම් අපිට මේ ගමන හරි අමාරුයි. රටක් විතර ගොඩ දාන්න අපි හිතන්නයි මේ අවුරුදු 74ක් අපි මොකද වෙලා තියෙන්නේ කියන එක. අනිවාර්යයෙන්ම. තවදුරටත් අපි කතා බහ කරමු මේ ගීත මේ විරාමයෙන් අනතුරුව. එතකොට සංවේදී ප්‍රශ්නයක් තියෙනවා, ආර්ථික ප්‍රශ්නයක්. දැන් සමාජ අරගලයක් වෙලා තියෙන මොහොතක කොහොමද මේක අපි අද දවසේ මාතෘකාවත් එක්ක ගලපගන්නේ ජාතික නිෂ්පාදිත අරගලයක් කරා? අමිල දැන් මම හිතන්නේ අදත් ගොඩක් දෙනෙක් කොළඹට එනවා. හරි. දැන් අපි මේ අපි සමාජ අරගල කරලා අපි ආණ්ඩු මාරු කරලා ජනාධිපති මාරු කරලා ඔක්කොම කරලා ආපහු අපි කවුරු හරි පක්ෂයක් බලයට ගේන්න එපා. අපි ওই 225 එපා කියන කතාව ඒක වළංගු වෙන්නේ නැහැ අමිල. අපිට මේ රටක් කරන්න ආණ්ඩුවක් ඉන්න ඕන. හරි. එතකොට ගේන්නේ කවුද මොකද? රැල්ලකට ගසාගෙන යා නොදී යුතුයි ප්‍රජාතන්ත්‍රවාදය. yes මේක ප්‍රජාතන්ත්‍රවාදයක්. අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට බලය නැත්තම් ඒක ප්‍රජාතන්ත්‍රය යන්නේ නැහැ. මිලිටරි පාලනයක් යන්න බෑ. අපි මිනිස්සු ඒකයි මම කියේ රැල්ලනේ 225 එපා 225 එපා කියලා කිව්වට ඒකේ මම ඇයි එම කියන්නේ කියලාවත් දන්නේ නැහැ. මම කියන්නේ එහෙම 225ක් නැතුව රටක් කරන්න බෑ. හරි. එතකොට අපි මේක ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන රටක්. හරි. එතකොට අපි කොහොමවත් මේ සමාජ අරගල අස්සේ ඔක්කොම කරලා අපි ආණ්ඩු මාරු කරලා ජනාධිපති මාරු කරලා ඔක්කොම කරලා අපි ආපහු කවුරු හරි බලයට ආවා කියන්නකෝ. ඔයා හිතන රටක් හැදෙයි කියලා මේ යන විදියට. නෑ. අපි පුළුවන් තරම් අපේ රටේ දේවල් නිෂ්පාදනය කරන්න උපරිම උත්සාහ කරන්න ඕන. අපේ කරන්න බැරි දේවල් නෑ අමිල. අපි ඔයා බලන්න දැන් මම සාමාන්‍යයෙන් ඩුබායි ටිකක් බිස්නස් ටිකක් තියෙනවා. මම ඩුබායි යනවා. හරි. ඩුබායි වල මොනවද තිබ්බේ? අඩුම තෙලුත් නෑ යාලට. හරි. දැන් ඩුබායි කොහෙද තියෙන්නේ? මම මේ ගියපු රටවල් වලින් ඩුබායි තරම් වෙල් ඩෙවලොප් කන්ට්‍රි එකක් දැක්කේ නෑ. ඒ මිනිස්සුන්ගේ ඩිසිප්ලින්. හරි. අපි පාරක ඔයා කියන්නේ අපි සීබ්‍රා ක්‍රොස් අපි කියන්නේ මේ ලංකාවේ කහිර කියන්නේ අපි කහිර ළඟ හිටියත් වාහන නවත්තනවා. හැබැයි ඒ පොඩ්ඩක් ඒ රටේ මිනිස්සු නෙමේ. ඒ රටේ ඉන්නේ 110යි. හරි. අනිත් රටවල් අනිත් ඔක්කොම පිටින් ආපු කට්ටිය. ඉන්දියාවෙන් තමයි වැඩි. ඒතකොට අනිත් රටවලින් ආපු මිනිස්සු. ඒ වගේම තමයි දැන් මම ඒ ගිහපුවම මගේ යාළුවෝ තමයි මාව එහෙම හරයි යන්නේ. ඒතකොට මේ හොඳට අපි හෝන් ගාගෙන පිස්සු නටාගෙන පාරවල් ගිය කට්ටිය මාර ඩිසිප්ලින් නෙලා. ඇයි ඒ සිස්ටම් එකක් තියෙන රටේ. පොලිස්ගේ මිනිස්සු දේශයෙන් බලන්න නැහැ. හැබැයි පොඩි ඇක්සිඩන්ට් එකක් වෙන්න මොකක් හරි අපි පාරක කහිරෙන් නැතුව අපි සීබ්‍රා ක්‍රොස් එක නැතුව වෙන තැනකින් පාරෙන් පයින්න. එතනින් ඇවිල්ලා ගානට අල්ලගෙන මොනවාද පයින් එක දීලා යනවා.
ඔබ පේනවත් අර ඇතට බොහොමයක් අයට මේ වාහනේ ගොඩුනාට පස්සේ බොහොම හදිස්සියක් තියෙන්නේ මොහොතක්වත් ඉවසන්න ඉතින් අපේ මං කියන්නේ එකයි ඒ මිනිස්සුන්ගේ තියෙන ඩිස්ප්ලේන් එක අපේ තියෙන ආකල්පනේ ඒ අපේ රට විතරනේ ඒ අපේ රටේ ඉන්න මගේ යාළු සිංගල් මිනිස්සු අපේ කට්ටිය අපිත් එක්ක හිටපු කට්ටිය එහෙ ගෑරප සම්පූර්ණ වෙනස් වෙලානේ ඇයි මිනිස්සු නිකන් වෙනස් වෙන්නේ නැහැ අමිල මිනිස්සු වෙනස් කරන්න මිනිස්සුන්ට තියෙන්න ඕනේ සිස්ටම් එක නීතියක් තියෙනවා ඒ නීති රාමුවට අපි කොටු වෙනවා ඒ කියන්නේ ඒකට අපි ඒකට ෆයින් එකක් දඩයක් මොන හරි ගහලා වදින්න ගහනවා නම් ප්‍රශ්නයක් නෑ එයාලා මොන හරි දැන් ඩුබායි වල වෙන්නේ මම මේ උදාහරණයක් විදිහට ඩුබායි වල වෙන්නේ වාහන ලස්සන රෙජිස්ටර් වෙලා තියෙනවා කැමරා සිස්ටම් එකක් හොඳටම තියෙනවා අපි ලංකාවේ කරන්න බැයිද පොලිසිය අර ගස් මුල් ලස්ස ඉඳගෙන අල්ලන්න ඕනද කැමරා නැහැ ස්පීඩ් ලිමිට් එක තියෙනවා හරි ඒතර අපි අවුරුද්ද අන්තිමට අනිවාර්යෙන් අපි ලයිසන් කරන්න ඕනේ වාහනේ දැන් අපිට දුම් පරිස්සනේ තියෙනවා හරි අපි උදාහරණයක් විදිහට අපි දුම් පරිස්සනේ තියෙනවා ඔබතුමා මේ කියන්නේ ස්වර්ණ වාරණයක් වෙනවා කියන එක ඔව් අපි හරියට ෆයින් ටික හරියට කරන්න දඩ ටික අපිට ක්‍රියාත්මක කරන්න කැමරා සිස්ටම් එක කරන්න අවුරුද්ද අන්තිමට සිස්ටම් එකක් හදලා ගෙදරට මම දඩ ටික කිව්වනම් ඔයා මේ වාහනේ නම්බරේ ID නම්බරේ ආලෝක සංඥා ළඟ පොලිස් නිලධාරියෙක් අනවශ්‍යයි කියන්නේ මොකටද ඔබතුමා කියන්නේ මොකටද බොරුවට හරි ඊට වඩා දේවල් කරන්න පුළුවන් එතකොට අවුරුද්දේ අන්තිමට ලයිසන් එක කරන්න කලින් දඩකොලටිය ගෙදරට ආවට පස්සේ අපි දඩකොලටිය කිව්වට පස්සේ විතරයි ලයිසන් එක රිනිව් කරන්න පුළුවන් නීතිය තිබ්බනම් අපි හැදෙන්නේ නැද්ද බොරුවට පොලිසිය අර ගස් මුල් අස්සේ ඉඳගෙන පගාවර ඇත්ත කතාව මම කියන්නේ අපි හැමෝම නෙමෙයි අපි මමත් පෞද්ගලික දීලා තියෙ ඕනතර හරි මොකද අපිට දඩ ගෙවන්න පොලිසි ගානේ සිස්ටම් එකක් තියෙනවා පොලිසියට යන්න ඕනේ එකපාරක් කොලේ ගන්න ඊට පස්සේ ඕක උස්සගෙන යන්න ඕනේ මොනවාද කොයිද තැපල් කන්තෝරෙන් ගෙවලා අරගෙන ආය එන්න ඕනේ ඒකට වඩා ලේසිනේ කීයක් හරි දීලා යන එක මිනිස්සුන්ගේ ඒක තමයි හැදිලා තියෙන්නේ ඉතින් උඩ වඩා සිස්ටම් එකක් හදන්න ඕනේ හරි අපි ඒක පැත්තකින් තියලා අපි බැලුවොත් එහෙම රටක් විදියට අපේ ජාතික නිෂ්පාදනය වෙනස් කරන්න කොහොමද කියලා ඔබතුමා කනගාටුවෙන් දින්නේ නෑ රටක් විදියට කනගාටුයි හරි මම පුද්ගලයෙක් විදියට මම ඇත්තට මම හිටපු තැනට වඩා මම හොඳ කම්ෆර්ට් සෝන් එකේ හිටියේ 2015 වෙද්දි හොඳ ජොබ් එකක් කරා වාහන තිබ්බ හොඳ සැලරියක් ගත්තා මම කිව්වේ මේ අරගලයත් එක්ක නෑ ඒක තමයි මම කියන්නේ ඒක තමයි මම ඒ කම්ෆර්ට් සෝන් එකෙන් ස්ට්‍රගල් කරා කියන්නේ අපි මැද හරිය පොඩ්ඩක් අමාරු වුණා පොඩ්ඩක් ඒ ජොබ් එක ඇතැල්ලා මේකට ආවට පස්සේ අමාරු වුණා මං කිය එක තමයි අපි අඬපු වාන අනන්තයි ඒක පේන්නේ නැහැ මිනිස්සුන්ට දැන් තමයි පේන්නේ කවුද රංජන් අංචාපොල කියන්නේ කියලා එතකොට දැන් ඉන්න තත්ත්වය ගැන මම සන්තෝෂයි මට මං කිය ඩොලර් එක මට මේක 500 ගියත් මට ප්‍රශ්නයක් නැහැ මට වාසි හරි එතකොට නමුත් අපි රටක් විදිහට බැලුවොත් මොකද්ද වෙන්නේ ගන්න පොඩි පේදුරයක් යාක් කරන මිනිස්සුෙකුට බෙහෙත් ටිකක් ගන්න බෑ කන්න බෑ ඒක තමයි ඇත්ත කතාව. එතකොට මම ඩොලර් එක වැඩි වෙනවා කියන්නේ හැමදේම බලපානවා මට හොඳයි. නමුත් මම කියන්නේ එහෙම නෙමෙයි මේක මක් හරි වෙලා ස්ථිර වෙන්න ඕනේ. එතකොට මම කනගාටුවෙන් ඉන්නේ. රටක් විදිහට කනගාටුවෙන් ඉන්නේ. අද තියෙන තත්ත්වය අනුව අපිට මේක හැබැයි වෙනස් කරන්න පුළුවන්. අපි තනියෙන් අපේ ආකල්ප වෙනස් වෙලා අපි වෙනස් වුන් නැත්තම් එහෙම නැතුව කොච්චර ආණ්ඩු මාරු කරත් මොනවා මාරු කරත් අපි වෙනස් වෙන්නේ නැත්තම් අමිල අපි මේක කොහොම කරත් මේ රට වෙනස් කරන්න බෑ. විශේෂයෙන්ම මේ වැඩසටහන අහගෙන ඉන්න තරුණ ප්‍රජාවට ඍජුවම ඔබතුමා දෙන පණිවිඩය මොකද්ද? පුළුවන් තරම් ජාතික නිෂ්පාදනයට එකතු වෙන්න. ජාතික නිෂ්පාදනය කියපුවම ආරයට පාර තේරෙන්නේ නැද්ද? මොකද්ද මෙයා කියන්නේ කියලා. මං කියන්නේ ඒකත් කාගේද වැරද්ද? මාධ්‍ය වැරද්ද. සහ ඉස්කෝලේ වැරද්දක් කියලා නෑ. මොකද ඉස්කෝලේ හදන්නේ රජයේ මොනවා හරි හදපු දෙයක් උගන්වන එච්චරනේ. අලුත් වෙනස් වෙලා නෑනේ. ඒ කියන්නේ අපේ තියෙන සිලබස් එක මම හැම වෙලේම කියන්නේ අපේ ඉස්කෝලවල සහ යුනිවර්සිටි වල තියෙන ඔය සිලබස් එක සම්පූර්ණ වෙනස් වෙන්න ඕන. ඕවා නෙමෙයි උගන්වන්න ඕනේ. හරි. ප්‍රායෝගික රටක ජාතික නිෂ්පාදනය හදන්න පුළුවන්, බිහි කරන්න පුළුවන් හොඳ ව්‍යවසායක සෙට් එකක් බිහි කරන්න ඕනේ. හරි. ඒක ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්, සර්විස් එකක් වෙන්න පුළුවන්. ඒක ඉතින් ගොඩාක් දුරක් එහෙම එකක් වෙන්නේ නෑනේ. එහෙම එක අමිල එහෙම එකක් වෙනවා නම් අමිල ඔච්චර ඩිග්‍රියක් ඉවරලා ඇවිල්ලා පාරවල් ගන්න ජොබ් ඕනේ කියලා ඉල්ලන්න ඕනේ නෑනේ. ඇත්තටම ඔබතුමා මේ සඳහන් කරපු කාරණයත් එක්ක මාධ්‍ය අවකාශයක් ලබා ගන්න අපි ඇත්තටම මේ වැඩසටහන අහගෙන ඉන්න පිරිස පිළිබඳව අපිට ගණනයක් නැහැ. සාරවත් වූ දේශයක අභිමානය සමග නවෝත්පාදන යුගයක අන්ධහැරය ලක් පොළොව පුරා පතුරවන සංවර්ධනාත්මක රේඩියෝ නවකරණය කියලා තමයි මේ වැඩසටහන අපි ආරම්භ කළේ. පැහැදිලිවම අභියෝගයක් තිබ්බා. නමුත් සාර්ථකව 14 වන වැඩසටහන කරා ඔබතුමත් එක්ක දැන් අපි ආවා. මෙවැනි වැඩසටහන පිළිබඳව ඔබතුමාට මොකද හිතෙන්නේ? අමිල ඒක තමයි මම ඔයා කතා කරපු දවසම මම කිව්වේ මේක හොඳ වැඩසටහනක්. මේක පුළුවන් තරම් අපි මේ වැඩසටහන අපි කියන්නේ දැන් සෝෂල් මීඩියා හොඳට තියෙනවා. සෝෂල් මීඩියා වල හරි YouTube වලින් හරි මේක අපි මේ සාකච්ඡාව හරි අපිට යවන්න පුළුවන් මේකට අහන එක මිනිස්සු වැඩි වෙයි. හරි. එතකොට මේ වගේ ඒවා අහන්න ඕනේ. මම කියන්නේ මගේ මේ කතාව අහන අපි කොහොමද 10000ක් කැවුවා එහෙම නැත්නම් දැන් මම මේක අපි Facebook එකේ හරි දැම්මොත් එimhe මගේ ලක්ෂයක් එකමාරක් අපේ බේස් එකක් ඉන්නවා. ඒ කට්ටිය අහලා ඕකෙන් 100ක් වෙනස් කරගන්න පුළුවන්. 100ක් වෙනස් කරගන්න පුළුවන්. ඒ 100ක් අපිට හොඳටම ප්‍රමාණවත්. හොඳටම ප්‍රමාණවත්. මම හිතන්නේ මේ එයාලගේ ආකල්ප වෙනස් වෙලා මම කියන්නේ ජාතික නිෂ්පාදනය එයාලට කරන්න පුළුවන් දෙයක්. පුළුවන්. අපේ රටින් එක්ස්පෝර්ට් කරන්න බැරි දේවල් නෑ. මං කියවා ඩුබායි ඒ ලෙවල් එකට ආව නම් මේක නිදානයක් නේ අමිල මේ රට කියන්නේ නිදානයක්. මේක කරන්න බැරි දේවල් මොනවද? ඔබතුමා උපාධිධාරියෙක්. අපේ රටේ සරසවි වලින් වසරකට විශාල උපාධිධාරීන් ප්‍රමාණයක් පිට වෙනවා. බොහොමයක් උපාධිධාරීන් බලාපොරොත්තු වෙන්නේ රජයේ රැකියාවන්.
එතකොට නිතැතින්ම ඔවුන්ට සිදුවෙනවා අදාළ ආයතන සංග්‍රහයන්ට විනය පටිපාටිවලට ඒ ආයතන ප්‍රධානයාට ඒ කියන විදිහට වැඩ කරන්න. නමුත් මෙන්න මේ උපාධි ධාරීන්ට ව්‍යවසායකෙක් විදියට නිර්මාණාත්මක ව්‍යවසායකෙක් විදියට ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? අමිල ඇයි රජ රැකියාව බලාපොරොත්තු වෙන්නේ? ඔයා මං අමහන ඇයි මංගේ ගෙතරින් තමයි පටන් ගන්න. දැන් ඔයා විශ්වවිද්‍යාලයෙන් අගුණා සාමාන්‍ය දේ තමයි විශ්‍රාමයට පක් ලැබෙනවා, ණය පහසුකමක් ගන්න පුළුවන්. මෙන්න මෙවැනි බොහෝ ඒකයි සහ දේවල් තියෙනවානේ. සහ අයිස් එකේ අයිසින් ගහගෙන ජොබ් ඇත්තම කතාව ඕකනේ. අපිට ලොකු වක්කීමක් නැහැ. මොකක් හරි දෙනකක් කරගෙන කීයක් හරි පඩියක් කරගෙන ඉන්න. එහෙම කරලා රටක් විදිහට රටක් දියුණු වෙන්න පුළුවන්. මං කියන්නේ තමන් අපි ගැන හිතුවොත් එහෙම අපි මොකද්ද රටක් වෙනුවෙන් කරන්න කියන එක, රටට දෙයක් කරන්න මොකද්ද කියන එක. එතකොට ඒක එතනම උත්තරේ තියෙනවානේ. මං කියන්නේ මං හිතන්නේ අපේ කැම්පස් එකේත් මං අපේ ඔය කැලණි විශ්වවිද්‍යාලෙත් මාකටිං සම්බන්ධව මං එදා පොඩි ගෙස්ට් ලෙක්චර් එකක් බය කරා. මං එයාලටත් කිව්වේ මෙතනින් 100ක් ඉන්නවා නම් ඔයාලා 100ම ජොබ් එකක් බලාපොරොත්තු වෙන්න එපා. ඔයාලා ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි කරන්න පුළුවන්. අපි ඉන්නවා ඉස්සරහා. අපි අක්කර 250ක කටු අනෝදා වගා කරනකොට මෙන්න මේ සංකල්පය කොහොමද ක්‍රියාත්මක වුණේ? ඔතන වෙන්නේ අපි ඇත්තටම අක්කර 25 පටන් ගත්තා. ඕක තියෙනවා මොඩල් 3ක්. ඒතර පැහැදිලිව මම මේ කියන දෙකක් තියෙනවා. අපි කියන්නේ සාමාන්‍යයෙන් අමිල වගේ කියලා. අමිල එතකොට ඉන්න ඔන්ටර්ප්‍රිනර් ඒ කියන්නේ ව්‍යාපාරයක් කරන එහෙම නැත්නම් හොඳ රස්සාවක් කරන එක කියන වගාවක් කරන්න කැමති. සමහරට එයාලට ඉඩම් තියෙනවත් තියෙන්න පුළුවන්, ඉඩම් නැතිවත් පුළුවන්. ඒතකොට ඉඩම් නැත්නම් සාමාන්‍යයෙන් ගවර්න්මන්ට් එකේ LRC එකෙන් ඉඩම් ගන්න පුළුවන්. දැන් හැබැයි ගොඩක් දෙනවා. හරි ඊට පස්සේ නැත්නම් මහවිල එකෙන් ඉඩම් ගන්න පුළුවන්. මම කියන්නේ හැම වෙලේම ඌව පැත්තට එනවා නම් ඒ කියන්නේ අපි ගම මොන්රාගල තනමල්විල හම්බන්තොට ප්‍රශ්නයක් නැහැ, සූරියවැව ඔතනින් යා පැත්තේ හම්බගුම පැත්තේ කියලා ඒ පැත්තට එන්න මම හැමෝම මන් දිරිමත් කරන්නේ ඒ පැත්තට එන්න. ඒතකොට මට ලේසි මගේ ෆැක්ටරි ළඟ. ඒතකොට අපිට ගිහිල්ලා ඒ කට්ටියවට කන්සල්ටේට් කරන්න එහෙම නැත්නම් බඩු ටික ආපහු ගන්න ප්‍රවාහන ගාස්තු අඩුයි. එතකොට ඒක හරි වටිනවා. ඒකින්ද තමයි මම ලංකාපුරම වන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක අපිට තියෙන ප්‍රවාහන ගාස්තුත් එක ප්‍රශ්නයක්. හරි. ඉතින් ඒ පැත්ත ගන්න පුළුවන්, ඉඩමක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මූලික වියදම කරන්න පුළුවන්. සාමාන්‍ය අක්කර 5ක බවත් කරන්න කියලා තමයි මම කියන්නේ. සාමාන්‍ය ව්‍යාපාරික ඔන්ටර්ප්‍රිනර් කෙනෙක් විදිහට කරනවා නම් අක්කර 5ක්ව කටුවනෝදා කරන්න. කටුවනෝදා කරපුවම අවුරුදු 3කින් වගේ තමයි ආදායම් පටන් ගන්න. හැබැයි ඊට කලින් පැෂන් පුට් වගේ දෙන්න පුළුවන්. ඒතර මාස 8කින් වගේ ආදායමක් ගන්න පුළුවන්. සාමාන්‍ය කටුවනෝදා කරොත් එහෙම අමිලා අවුරුදු 3කින් පස්සේ අවුරුදු 4 වෙනි අවුරුද්ද කියන්නකො. ඔයාලට සාමාන්‍ය අක්කර 5කින් ලක්ෂ 40ක් 50ක් ආදායම ගන්න පුළුවන්. ආදායම හරි. මාසිකවද? නෑ අවුරුද්දට ආදායම සාමාන්‍ය ලක්ෂ 40ක් 50ක් ආදායමක් එනවා අක්කර 5ක. හැබැයි අක්කර 5 කරන්න වියදම අර සාමාන්‍ය මේන්ටේන් කොස්ට් එක ලක්ෂ 15ක්වත් යන්නේ නැහැ. ඒක ගොවියක් හිටියනම් ඇති. ඉතින් ඒ ලෙවල් එක ඒක තමයි මම කියන්නේ. ඒතකොට දැන් ඒ විදිහට අපි මම හිතන අක්කර 5 හෙව්වා දැනට ඔන්ටර්ප්‍රිනර්ස් 30 දෙනෙක් විතර අපි කරලා තිනවා. හැබැයි ඒක ලංකාපුර කුරුණෑගල ඉන්නවා, අනුරාධපුරේ ඉන්නවා, දඹුල්ල ඉන්නවා, හම්බන්තොට පැත්තේ ඉන්නවා. ඒ වගේම ඊට පස්සේ ඉන්න අර ගොවියෝ, ඒ කියන්නේ කාන්තා ගොවියුන් තමයි අපි වැඩිපුර ඉන්නේ. ගෙදර ඉන්නවා හැමෝම තනවල්ල පැත්තේ, පදිය තලාව, තොරම්පාර පැත්තේ ඕනෙක් කෙනෙක්ගේ අක්කර 2-3 ගෙදර ඉඩම් තියෙනවා. ඒත් මම කියන්නේ අක්කරයක් ඔයාලා ඉන්න ඉඩම අක්කරයක් ගන්න, අක්කරයකට මේ ටික කරගන්න කියලා මම ව්‍යාප්ති වාර්තා හදලා ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් හදලා ඒක කුසිකාර්ම අමාත්‍යාංශයට දීලා එයාලගේ තියෙන අපි කියන්නේ ලෝක බැංකුව ආධාරයෙන් ප්‍රොජෙක්ට් තියෙනවා. ඒ හරහා කුසිකාර්ම අමාත්‍යාංශය එයාලට උදව් කරනවා ගොවියන්ට. ඒතකොට එයාට අවශ්‍ය පැල ටික අරන් දෙනවා, පොහොර ටික නිකන් දෙනවා, වතුර සම්බන්ධතා ටික දෙනවා. ඒතකොට මම කරන්නේ එයාට අවශ්‍ය උපදෙස් ටික ලස්සනට ගිහිල්ලා දීලා බඩු ටික මිලදී ගන්න විදිහ කරලා තියෙනවා. ඒ විදිහට අපි දැන් පදිය තලාවේ තියෙන අක්කර 110ක් වගේ අනෝදා සහ පැෂන්. ඊට පස්සේ රිදී මධ්‍ය බදුල්ලේ තියෙනවා, මොන්රාගල තියෙනවා. දැන් අපි අලුතෙන් පටන් ගත්ත තනමල්විල. එතන යූත් එකක්. ඒ කියන්නේ තරුණයන් විතර අවුරුදු 18යි 40යි අතර තරුණ සහ තරුණිය. ඒතර ඒ කට්ටිය තමයි සපෝට් එක. මොකද ඔය කට්ටිය අල්ලගෙන හිටියනම් එහෙම මේක තමයි කරන්නේ. අපිට මේ රටේ මම කියන්නේ මේ රටේ කරන්න බැරි දෙයක් නැහැ. වතුර ටික තියෙන අවුරුද්දට කීපාරක් වහිනවද මේනේ? වැව් ටික තියෙනවා. ওই ටිකෙන් වතුර ටික තමයි මූලික දේ. ඉතින් වතුර ටික තියෙනවා නම් පොළොව හොඳයි නම් අපිට කරගන්න පුළුවන්. ඇත්තටම ඔබතුමා මේ සාර්ථක ව්‍යවසායකයෙක් සහ ඔබතුමාගේ බොහොම හොඳ වටිනා අදහස් තිබෙනවා. අපි නාලිකාවක් විදිහට අගය කරන මේ අදහස් පිළිබඳව අවාසනාව අපේ පාරිභෝගික ජනතාව දැනුවත් විය යුතුයි. විශේෂයෙන්ම දැන් ඔබතුමා නිෂ්පාදනය කරන්නේ පළතුරු. විශේෂයෙන්ම දැන් වෙළඳ පොලේ පළතුරු මිලදී ගන්න ගිහපුවාම රංජන් ටී හංචාපොළ මහත්මයා මගේ හිතවතෙක් මේ ළඟදී කියනවා ඔහු අඹ මිලදී ගන්න ගියාට පස්සේ අර කර්තකොළඹන් කියලා කියන මෙන්න මේ විශේෂය මිලදී ගන්න ගියාට පස්සේ ඊටාම කහ පැහැති අඹ තිබිලා තියෙනවා පිටින්.
ඔහු අහලා තියෙනවා මේවට මේ ලෙඩෙක්ට ගෙනියන්නේ මේ අඹ වලට බෙහෙත් නැත්නම් රසායනික ද්‍රව්‍ය ඉහලා තියෙනවද කියලා. අදාළ ව්‍යාපාරිකයා කියන ඔව් ඉහලා තියෙන්නේ. ඇයි ඕගොල්ලෝ මේ අඹ වලට මෙහෙම දෙයක් කරන්න කියලා අහලා තියෙනවා. ඔහු කියලා තියෙනවා මිනිස්සු ගන්නෙ නෑ පාට බලලයි ගන්න කියලා. මෙන්න මෙතන නේද ප්‍රශ්නේ. පාට බලලයි ඔවුන් පොත්තේ පාට බලලයි අදාළ නිෂ්පාදිතයන් ගන්න. අපිට වැරදුනේ තොතරනේ අමිල. දැන් උනත් දැම්ම රැල්ලනේ. දැන් අපි මේ අපි අත ජාතික රැල්ල දැම්ම රැල්ලක්. දැන් අද අඹ ගෙඩියක් මෙහෙමනම් කෙසෙල් සාමාන්‍යයෙන් පැය දෙකකට කලින් රසායනික ද්‍රව්‍ය ඉහිනවා කියලා අපි අහලා තියෙනවා. අපි මෙහෙමයි මම කියන්නේ රැල්ලට යන්න ඕනේ. හැබැයි රැල්ලෙන් අපි රැල්ලක් අපි කියන්නේ රැල්ලට පස්සේ යනවා නැතුව අපි රැල්ලක් හදන්නේ කොහොමද කියලා තමයි බලන්න ඕනේ. ඒ කියන්නේ අපි ඇයි කරන්නේ? ඇයි පිළිකා රෝහලේ ළමා රෝගීන් ප්‍රමාණය එන්න වැඩි වෙනවා. වැඩිහිටි පිළිකා රෝගීන් ප්‍රමාණය එන්න වැඩි වෙනවා. වකුගඩු රෝගීන් ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් මේ ආහාර පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු නේද? අමිල ඔයාලට මම මුලින් අතන සම්බන්ධ කරපු එක තියෙන්නේ සඳහන් කළා. ඔව් මොකද උතන ප්‍රශ්නේ තියෙන්නේ අපේ තාත්තලා සීයලා අවුරුදු 90 100 ජීවත් වුණා. දැන් හැමෝම ඉන්නේ අවුරුදු 60යි 70යි. දැන් හරි අපි දන්නේ අපි දැන් මට අවුරුදු 40ක් පරිව තව අවුරුදු 20ක් 25ක් අපි වේ කරයි. අපි මෙහෙමයි මම හැබැයි මම මගේ මොනවටත් මගේ එක්සයිස් ටික මම හරියට කරනවා. මම පුළුවන් තරම් උපරිම උත්සාහ කරන්නේ මම දන්නේ ඉඳ හෙල්ති අපි කියන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර ටිකක් ගන්න මම එක්සයිස් ටික කරනවා. අපේ රටේ ඒක වෙන්නේ නැහැ. පිට රට කොහොම නැහැ. කරනවා. දවසට අනිවාර්යෙන් අඩුම තරම් සතියේට දවස් 2 3ක් පැය 6 7ක් කරෙන්න ඕනේ. හරි. ඒ ටික යනවා. ඒ වගේම තමයි අපේ ආකල්ප වෙනස් කරලා අපිට ගන්න අපි මේක එන්ජින් එකක් වගේනේ. අපි වාහනේට තෙල් ටික ඔයිල් ෆිල්ටර් ඒව මේවා මාරු කරනවා නම් කිලෝමීටර් 5000 අපි ඔයාලා හිතන්න අපි මොනවද කරන්නේ අපේ ශරීරයට? මේකත් මැෂින් එකක්නේ. මැෂින් එකට හොඳ දේවල් දැම්මේ නැත්තම් මොකද්ද වෙන්නේ? මම සරල උදාහරණ ඔයාලා වාහනේට පෙට්‍රල් ටික දැන් අපි හයිබ්‍රිඩ් වාහනයක් ගත්තොත් ඔයා 95 හයි පෙට්‍රල්. හරි. ඔයිල් ටික නම් කම්පැනි දාලා තමයි මේන්ටේන් කරන්නේ. අපේ ශරීරය අඩුම තරම් ගන්න කෑම බීම ටිකවත් අඩුම තරම් හිතලා ඒකට එක්සයිස් ටික දෙන්නේ නැත්තම් රටක් විදියට සහ ජාතික විදියට අපිට හිතෙන්නේ නැහැනේ. හොඳයි. මෙන්න මේ පිළිබඳව අපේ අවධානය දැඩි අවධානය ඔබගේ යොමු කරන්න සෞඛ්‍ය සම්පන්න නිරෝගීමත් ඒ වගේම හොඳ තරුණ පරපුරක් අපි බිහි කළ යුතුයි. අපේ කර්මාන්ත නැගී සිටීම සඳහා අපි මේ ගීතමය විරාමයෙන් අනතුරුව යලිත් ඔබ හා සම්බන්ධ වෙනවා. හොඳයි. ලක් FM නැගනෝදේ වැඩසටහන සමගයි ඔබ එකතු වී සිටින්නේ. අපි දැන් සූදානම් වන්නේ අපේ වැඩසටහනත් එක්ක තවත් ව්‍යවසායකයෙක් සම්බන්ධ කරගන්න සජීවීව. ඔහු යූනික් නැචරල් ආයතනයේ නිර්මාතෘ සහ සභාපති එරන්ද කන්දේ කුඹර මහත්මයා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන් නවිල. ඔව් ඔබතුමාට බොහොම හුරු පුරුදු ලක් FM නාලිකාව විටක මැදිරියට පැමිණ අපිත් එක්ක එකතු පහදුණා. ඒ වගේම අපේ වැඩසටහන සවිය ලබා දුන්නා. ඉතින් එරන්ද මහත්මයා මේ වෙලාවේ ඔබ නිෂ්පාදනය කරන අදාළ නිෂ්පාදිතයන් අවශ්‍යයි කියන තවත් ව්‍යවසායකයෙක් ඉන්නවා අපිත් සමග. ඔහු තමයි කැප් ඕගනික් පෞද්ගලික සමාගමේ අද අපේ කතානායකයා රංජන් ටී හංචාපොළ මහත්මයා. ඔබ දෙදෙනාට දැන් අවස්ථාව තිබෙනවා කතා බහ කරන්නට. ඔබ දෙදෙනා හමුවන්නේ ලක් FM නාලිකාවේ මේ වේදිකා තලය තුලයි. හරි. බොහොම ස්තුතියි අමිල. ඇත්තටම මේක තමයි වෙන්න ඕනේ අමිල. දැන් මම දැන් අපේ ෆැක්ටරි අලුත් ෆැක්ටරි දැන් හදන වැඩේ දැන් ඉවරයි. දැන් මැෂින්ස් වලට මම ටිකකට දැන් චයිනා වලට ගෙව්වා. හැබැයි ගෙවන්න ඩොලර්ස් නැහැ. නමුත් මම එක්ස්පෝර්ට් කරන ඒවාගෙන් ඩොලර්ස් එන ටික මම ඉතුරු කරගෙන ඒකෙන් තමයි මම චයිනා වලින් මැෂින් ගෙන්නන්නේ. හරි. දැන් මට අමිල කියපු විදිහට එරන්ද කරනවා නම් අපේ රන්ද මහත්තයා කරන මැෂින්ස් වලින් ඒ කරන අඩුම තරම් මගේ ෆෘට් වොෂර්ස් ටික හදාගන්න එහෙම නැත්නම් ටේබල් ටික කටින් මැෂින් හදාගන්න හරි පුළුවන් නම් අපිට අපි චීනෙට යවන ඩොලර්ස් ටික මෙතන ඉතුරු කරන්න පුළුවන්. රයිට්. එරන්ද ඔයා මට අබිලත් මට ටිකක් කිව්වා මගේ ඇත්තට මට තියෙනවා මගේ අපි කියන්නේ ෆෘට් වොෂර් කියන්නේ පළතුරු හෝදනේව ටිකක් තියෙනවා. රයිට්. එතකොට මම මේ ඩීටේල් ටික අනිවාර්යෙන් දැන් වාගේ දුරකථන අංකේ ටික මම අරගෙන ඔයත් එක්ක කතා කරන්නම්. අපි මට මෙහෙමයි මම දන්නවා දැන් ඔයාටත් ප්‍රශ්න ඇති ඉම්පෝට් කරගන්න බෑ SS ඒවා පොඩි ප්‍රශ්න ඇති. නමුත් අපි පුළුවන් තරම් අපි චයිනා වලින් මේක ගෙන්නන්න නැතුව මෙහෙන් හදාගන්න පුළුවන් නම් එතකොට රටක් විදියටත් ඒක හොඳයි. ඒ වගේම අපේ අලුත් ව්‍යවසායකෙක් ඔයා වගේ කෙනෙකුට මට උදව් කරගන්න පුළුවන්. එතන ඒකත් මට හරි සන්තෝසයි. අපි අමිල ඒක තමයි කියන්නේ කරන්න ඕනේ. දැන් රන්ද වගේ කට්ටිය පුළුවන් නම් ඒ වගේ ටික දෙනෙක් හරි ගෙනල්ලා මේක සම්බන්ධ කරන්න පුළුවන් නම් අපි මේ ඉන්න ව්‍යවසායකෝ ටික එකතු කරලා මොකක් හරි ගෲප් එකක් හදන්න පුළුවන් නම් එතකොට අපිට තියෙන අවශ්‍යතාව අපි හැම එකම චීනෙන් ගන්න නැතුව ලංකාවෙන් ගන්න පුළුවන්.
රයිට් එරන්ද දැනට සාමාන්‍යයෙන් ඔයා හදන අපි කිව්වොත් දැන් මගේ මම ඔයා දන්නා මම කරන්නේ බෙවරේජ් පැත්ත. එතකොට මම ෆෘට් පොෂ් එකේ ඉඳන්ම ජැකට් කෙටල් ෆිලින් කටින් ඔක්කොම මැෂින්ස් ටික ඕනේ. ඒතර ඔයා මට බලලා මමත් ඔයාට දැන් කතා කරන්නම්. ඔයා මට බලලා කියන්න මගේ මම අපි කියන්නේ ප්‍රොඩක්ෂන් ප්ලෑන් එක දාන්නම්. ඔයා බලලා කියන්න ඔයාට මෙහෙන් කරලා දෙන්න පුළුවන් ඒවා ටික මොනවද කියන එක. මම අනිවාර්යෙන් චයිනා වලින් හෝ ඉන්දියාවෙන් ගෙන්නන ඒවා ටික නවත්තලා මම ඔයාට අවස්ථාව දෙන්න අනිවාර්යෙන් සූදානම්. මොකද දැන් මේ තියෙන ප්‍රශ්නෙත් එක්ක ඩොලර් ප්‍රශ්නෙත් එක්ක අපිට තියෙන ඕක තමයි අපිට තියෙන විකල්පේ. ඔව් එරන්ද ඔබතුමාට අවස්ථාව. රංජන් ඇත්තටම මේ ස්තුති නැවත වාරයක් මේ අමිල අපේ රත්නායක සහෝදර මාධ්‍යවේදියාට අපි මේ සම්බන්ධ කරගත්තට මේ වැඩසටහනට. ඉතින් ඇත්තටම මේ ජාතික අරමුණක් වෙනේ මේ කරගෙන යන වැඩපිළිවෙල මේ වගේ අපි ව්‍යවසායකයෝ තරුණ ව්‍යවසායකයෝ එකතු කරගෙන ගමනක් ගිහිල්ලා රටට මේ අර්බුද කාලේ ඩොලර් ප්‍රශ්න තියෙන කාලේ දෙයක් කරන්න මේ වේදිකාවක් හදනකට ඇත්තටම නැවත වාරයක් ස්තුතිපල කරනවා. ඒ වගේම මම ඇත්තටම අපේ රංජන් හංජාපොළ මහත්මයා ගැන දෙයක් කියන්නම්. මම බොහොම ආසාවෙන් බලන් ඉන්න චරිතයක් සමාජ මාධ්‍ය හරහා යුද දේවල් හරහා අපි වෙන්න ඕනෙත් ඒක තමයි අපේ දවසක මීට කලින් දවසකට අපි කතා කරා මේ ගැන අපේ රටේ දේවල් භාවිතා නොකරන අවමට්ටමින් භාවිතා කරන දේවල් මගින් රටට ඩොලර් ගෙනවා කියන්නේ ඇත්තටම රටේ බලාපොරොත්තු නොවුණු ආදායමක් රටට ගෙන පුද්ගලෙක් මේ ඉන්නේ. ඉතින් ඇත්තට මෙයාගේ නිෂ්පාදනයකට අපිට දායකත්වයක් දෙන්න පුළුවන් කියන්නේ රටට මේ වෙලාවේ අර්බුදයෙන් ගොඩ එන්න ඇත්තටම අපි දෙයක් කරනවා වෙනවා ඒක. ඉතින් ඒකට ඇත්තටම මෙයා ලබා දුන්න අවස්ථාවට බොහොම ස්තුතියි. ඒ වගේම රංජන් හංජාපොළ මහත්මයා අපි ඇත්තටම අපේ ආයතනය ගැන කියන්නම් පොඩි වැරද්දක් වුණා අමිලතින් අපේ ආයතනයේ නම Unique Business Solutions Private Limited. අපේ අරමුණ තමයි ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කිරීම. ඉතින් මේ වෙනකොට අපි 2017 ආරම්භ කරපු සමාගම යන්ත්‍ර වර්ග 30කට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. විශේෂත්වය තියෙන්නේ මේ වගේම රංජන් හංජාපොළ මහත්මයා කතා කරා වගේම ගොඩක් වෙලාවට විශේෂ අවශ්‍යතා සඳහා අපින් යොමු කරපු අවශ්‍යතා වෙනුවෙන් නිෂ්පාදනය කරපු යන්ත්‍රත් එක්ක තමයි අපි මේ යන්ත්‍ර 30ක සීමාව ඉක්මවලා අපි නිෂ්පාදනය කරන්න දැන්. ඉතින් ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා එතුමාගේ අවශ්‍යතාවය අපි හරියට කතා බහ කරලා ඉදිරියේදී ඒ අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරලා ඔහුගේ ප්‍රාග්ධනයේ ඒ දේවල් හැමදේම කතා කරලා අවශ්‍ය කැපැසිටි ගැන කතා කරලා අපි ඉස්සරහට යන්ත්‍ර නිෂ්පාදනය කරලා මේ වැඩේට අපේ දායකත්වය පැහැදිලිව ලබා දෙනවා. බොහොම ස්තුතියි එරන්ද මහත්තයා. අපි අනිවාර්යෙන් කතා කරමු. හොඳයි. අපි බෙහෙම ස්තුතිවන්ත වෙනවා එරන්ද කන්දේකුමර මහත්මයාට. ඉතින් ඔහු යුනික් ආයතනයේ නිර්මාතෘ සහ සභාපතිවරයා. අපි ඉදිරියේදී යලිත් ඔහු සම්බන්ධ කර ගැනීමට සූදානම්. කැප් ඕගනික් පෞද්ගලික සමාගමේ සභාපති විදිහට දැන් විය යුත්තේ මෙන්න මෙවැනි වැඩසටහන් නේද? නැත්නම් මෙන්න මෙවැනි ක්‍රියාදාමයන් වෙනකොට ව්‍යවසායකයන්ට අත්වලක් වෙනව නේද? ඔව්. ඇත්තටම අමිල මම ආපහු කියන්නේ මීඩියා වලට. මම චෝදනා නෙමෙයි. මම කියන ඔයාලා මම මේ කියන දේ පොඩ්ඩක් හිතලා බලන්න. ඇත්තටම මොකද්ද මේ මීඩියා වල නිවුස් වල කියන්න ගත්තොත් දැන් මම සාමාන්‍යයෙන් 6:00 ඉඳන් රෑ 10:00 වෙනකන් තියෙන නිවුස් ටික බලනවා. මේ නිවුස් දාන හැම channel එකකම විනාඩි 20කට වඩා පෙන්නන්නේ පෝලින් ටික. රයිට්? ඒ පෝලින් මෙහෙමයි. පෙන්න්න රටේ තින් තත්ේ පෙන්න්න ඕන හැක හැමදාම පෙන්ව අපි දන්නවනේ මේ පොලිටික විරක් කරන නැහැ. නමුත් ඔය වගේ අපි වගේ ව්‍යවසායකයෝ මේ අමාරු කාලේ අපි අතහැරලා නැහැනේ. මගේ අද ෂිප්මන්ට් එකක් යනවා. බදාදත් යනවා. ඉතින් අපි මොන හරි කරලා මේක කරන. ඒතකොට කරන්න ඕනේ මේ වගේ මම විතරක් නෙමෙයි. මේක මේ අතහැරපු නැති සෙට් එකක් ඉන්න මේක ඇතුලේ. ඒ මිනිස්සුන්ට පොඩ්ඩක් දෙන්න පුළුවන් ශක්තියක් දීලා ඒ මිනිස්සු ගෙනල්ලා ඒ මිනිස්සු දිරිමත් කරා නම් අපි වටේ බලා ඉන්න මිනිස්සු ටිකක් ඉන්නවනේ තා. ඒ මිනිස්සුත් උනන්දු වෙනවා. එහෙම නැත්නම් පෝලිං ගාන පෙන්නන්න තවත් මේ වෛරය තරහව වැඩි වෙලා මේකේ කිසිම දෙයක් නැහැ. මේක නිකන් රට බංකොලොත් රටක් විදිහට මුණ ගාම අර වැඩක් කරන් ඉන්න මිනිස්සුෙක්වත් වැඩක් කරන්නේ නැහැ. ඉතින් මේ රට ගොඩ දා ගන්න ඕන. එකිනෙකාට උදව් කළ ගත යුතුයි නේ. ජාතික නිෂ්පාදනය දැන් මේ දුරකථන සංවාදයෙන් උනා. ඒ වගේ ජාතික නිෂ්පාදනයක දැන් මම කවුරු හරි ගෙනල්ලා මං වගේ තව 3-4 දෙනෙක් හරි ගෙනල්ලා අපි මොකක් හරි වැඩසටහනක් කරොත් ඕක බලයින් තව ටික දෙනෙක් ඉන්නවා. එතකොට එයාලා උත්සාහ කරනවා මම අනෝධ හදනවා මට වර්ක ගන්නවා එකට වර්ක එකතු කරලා දෙන්න. ඒ නැත්නම් එයාලා වගා කරන්න. රයිට්? එහෙම නැත්නම් මට පැෂන් ඕන කියලා කිව්වනම් එයාලා ඒව වගා කරන්න. එතකොට ඒක තමයි දෙන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. හැබැයි ඒක නෙමෙයි වෙන්නේ. අනේ කාර්ය අපේ නාලිකාවේ වෙනවා. ඔබතුමාගේ චෝදනාවක් පිළිගන්නේ අපේ නාලිකාවට. මම ඒක චෝදනාව කියන එක මම කිව්වේ පොදුවේ සාරවත් දේශයක අභිමානය නවෝත්පාදන යුගයක ආරම්භම ලක් FM අඩහැරය ලක් FM නැගනෝදේ මෙන්න මේ ආකාරයට ක්‍රියාත්මක වෙනකොට අපි යලිත් ගීතමය විරාමයකට ගිහිල්ලා අපි කතා බහ කරමු. ලක් FM නැගනෝදය ලක් FM නැගනෝදේ වැඩසටහනේ අවසාන භාගයටයි දැන් අපි පැමිණ තිබෙන්නේ. තාම වේගෙන් කාලය ගමන් කළා. එහෙම නේද රංජින් මහත්මයා? ඉතින් කැප් ඕගනික් පෞද්ගලික සමාගමේ සභාපති නිර්මාතෘ රංජන් ටී හංචාපොළ මහත්මයා. දැන් අපි මේ කතා බහ කරපු මේ කතිකාවේ රටක් විදිහට
දිගුණුවීම සඳහා අරගලය සහ ජාතික නිෂ්පාදිතය කියන මේ මාතෘකාවත් එක්ක සංක්ෂිප්ත අදහස මොකක්ද ඔබතුමාගේ? අමිල මෙහෙමයි. අපි කිටියම ගත්තොත් රජයක් විදියට දැන්ගන්න කවුරු කමන්න ආණ්ඩු මාරු වෙලා හරි ඉන්න ආණ්ඩුව හරි රජය හරි මේක කරන්න ඕනේ අපි වගේ කියන්නේ අපි දැන් යමක් කරනවා නම් රටක් වෙනුවෙන් අපි දැන් ප්‍රොඩක්ට් එකක් හදලා නිෂ්පාදනය කරලා අපි දැන් තැනකට ඇවිත් ඉන්න තියෙනවා. ඒ වගේ ටික දෙනෙක් එකතු කරගෙන දිස්ත්‍රික්ක මට්ටමින් හරි එහෙම නැත්නම් ප්‍රාදේශීය මට්ටමින් හරි එයාලට දෙන්න පුළුවන් සපෝට් එක. එයාලට මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා අපිට දැන් කරගෙන යන්න බැරුව දැන් අපිට ප්‍රශ්න තියෙනවා. විදුලි වලේ ප්‍රශ්න තියෙනවා. දැන් තෙල් ආවේ නැත්නම් කරන්ට් එක නැහැ. නමුත් අපිට පුළුවන් නම් වෙන ජෙනරේටරයක් ගන්න සපෝට් එකක් දීලා එහෙම නැත්නම් තෙල් ටිකක් කියන්නේ ෆුවල් ටික අපේ ප්‍රොඩක්ෂන් එක දුවන්න එයාලට සපෝට් එකක් දීලා ඒ වටා ගොවියෝ ටික වගේ ඔන්ටර්ප්‍රිනර්ස්ලා අපි පොඩි අපි තරුණ ව්‍යවසායකයෝ එහෙම නැත්නම් ගොවියෝ ටිකට උනන්දුවක් දෙන්න ඕනේ එයාලා වගා කටයුතු කරන්න. මේක කරන්න පුළුවන් එකම දේ තමයි තුනයි කරන්න. රටක් ගොඩ දාගන්න අපිට ඕනේ ඩොලර්. ඒකට ප්‍රශ්නයක් නැහැ. දැන් තියෙන ඩොලර් ප්‍රශ්නය නෙමෙයි ලොකුම තියෙන්නේ. તો ඩොලර් ගේන්න ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි රටේ නිෂ්පාදනය වැඩි කරලා අපි කරන්න පුළුවන් නිෂ්පාදනය කියන්නේ වගාව පැත්ත ගන්න පුළුවන් කුසකාර්මය පුළුවන් ඊට පස්සේ ඇගුළුම් කත්ත පුළුවන් තව අනිත් පැත්තේ නිෂ්පාදන පුළුවන්. නිෂ්පාදනය වැඩි කරලා මේක එක්ස්පෝර්ට් කරලා ඩොලර් ගේන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ රටේ මේ තෙල් ප්‍රශ්නයත් එක්ක මම හිතන්නේ ටූරිසම් ගොඩ දාන්න පුළුවන්. ටූරිසම් පැත්ත ගොඩක් හොඳට ආවොත් එimhe අපි සංචාරක ලංකාවට ගෙනවත් අපිට දෙන ඩොලර් එනවා. ඒ වගේම තමයි විදේශයේ ඉන්න සේවය කරන කට්ටියෙන් ඩොලර්ස් ටික ලංකාවට ගෙන්න ගන්න ඕනේ. ওই තුන තමයි අපිට කරන්න පුළුවන්. එතකොට ප්‍රොඩක්ට් ඇන්ඩ් සර්විස් ඒ කියන්නේ අපි කරන නිෂ්පාදන සහ සේවය IT පැත්ත දියුණු කරලා ඒ පැත්තෙන් යවලා. ඉතින් ලේසිම ක්‍රමය තමයි ආණ්ඩුවට ගන්න පුළුවන් ලේසිම ක්‍රමේ අපි වගේ කට්ටිය දිස්ත්‍රික්ක මට්ටමින් හරි ප්‍රදේශීය මට්ටමින් හරි එකතු කරලා එයාලට දෙන්න පුළුවන් සපෝට් එකක් කොහොම හරි දීලා ඒ වටා මිනිස්සු ටික එකතු කරන්න වගා කරන්න. හරි තව ඉස්සරහට අපිට කන්ටන්ට් නැති වෙනවා මේ යන විදියට. ආහාර ප්‍රශ්න හොඳටම දැනෙනවා. සෞඛ්‍ය බෙහෙත් ටික නැති ප්‍රශ්න හොඳටම දැනෙනවා. ඒතකොට අපිට කරන්න පුළුවන් ආහාරන අපිට වවන්න පුළුවන්. දැන් පෝරතාන මයින් කරලා තියෙනවා නම් ටිකක් හරි එක දැන් අත්තහන මයින් කරා. තර මයින් කරලා බඩු ටික ගෙන්න ගන්න ඩොලර්ස් නැහැ. පෝර ටිකක් ගෙන්න ගන්න බෑ. කිව්වාගේ කොම්පෝස්ට් කරලම මම අර ඔබතුමා කලින් සඳහන් කළා වගේ අටුමතරමේ 5 අවුරුදු සැලැස්මක්වත් තිබිය යුතුයි. අනිවාර්යෙන් තියෙන 5 අවුරුදු සැලැස්මක් තියාගෙන ඒකෙන් ෂෝට් ටර්ම් ප්ලෑන් එකක් හදා ගන්න ඕනේ. එතකොට අපි මේ අවුරුද්දක් ඇතුළත අපි පොඩ්ඩක් යථා තත්ත්වයට ගෙන්න. මට පේන විදිහට තව අවුරුද්දක් ඇතුළත අපිට යථා තත්ත්වයට එන්න පුළුවන් තත්ත්වයක් නැහැ. හරි ඒක ගන්න අටුමතරක් වගා කටයුතු ටික කරන්න කියන තමයි මම කියන්නේ. ඒකම අපිට පුළුවන්. දැන් මං වටා තනමල්ලිලාවට ඊට පස්සේ මොන්රාගලවට ඉන්න කට්ටිය පුළුවන් තරම් උනන්දු කරලා මම බඩු ටික ගන්නම් ඔයාලා වවන්න මම බඩු ටික ගන්නම් කියන එකත් එක්ක තවක රජයේ පාස්යෙන් සපෝට් එකක් ආවත් එයාලගෙන් ඇවිල්ලා අපි කරන රැස්වීම වලට හරි එයාගෙන් සපෝට් එකක් කරලා අපි මේ කැප් ආයතනයත් එක්ක අපි අත්වල බඳලා ඉන්න ඒකෙන්ද ඔයාලා වගා කටයුතු කරන්න එයාලා මිලදී ගන්නවා කියන එක කරොත් ගොවියෝ කරයි. එහෙම නැත්නම් අපි පෞද්ගලික විදිහට ගිහිලා ගොවියෝකට කිව්වට ගොවියන්ට විශ්වාසයක් කෙනෙක් නැහැ. ඉස්සරේ ඉඳන් මිනිස්සු බුරුනේ කරන්නේ. ඇවිල්ලා ඔයාලා මේක හදන්න අපි මේක ගන්න ඔය වගේ කියලා මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය නැති වෙලා තියෙන. ඉතින් අපි තරක් ගිහිල්ලා කිව්වට බෑ. නමුත් රජයේ විදියට ඇවිල්ලා අපිට සපෝට් එකක් දීලා නෑ මේම තමයි මෙයාලා අපි දන්නා මෙයාලා කරනවා ඔයාලා කරන්න අපි ඔයාලට උදව් කරනවා ඔයාලට පැලටි ගන්න අපි උදව් කරන්න පොහොරටි ගන්න අපි උදව් කරන්න කියන එකක් කරලා ඒ විදියට කරොත් රටක් විදියට ජාතික නිෂ්පාදනයට දෙන්න පුළුවන් සපෝට් එක පුළුවන්. අන්තිම විදියට තව එකක් කරන්න ඕනේ. ඔයාට 2020-21 රයිට් අපේ ලංකාවේ හාල් අතිරික්තයක් තිබ්බා. කවුරුත් නැහැ කියනවා නම් හාල් අතිරික්තයක් තිබ්බා. රයිට් මම දන්න විදියට පොහොර තහනම ඉවර කරන්න කලින් අමිල 5.1ක මෙට්‍රික් ටොන්. ඒ කියන්නේ මිලියන මෙට්‍රික් ටොන් 5.1ක වී තිබ්බා. එතකොට ඔක හාල් කරොත් එimhe 3.1ක හාල් තිබ්බා මෙට්‍රික් ටොන් මිලියන. හරි. එතකොට අපේ සාමාන්‍ය රටක අපේ රටේ අවුරුද්දට ඕන හාල් අවශ්‍යතාවය තියෙන්නේ 2.4ක් මිලියන මෙට්‍රික් ටොන්. එතකොට ලක්ෂ 9ක හාල් අතිරික්තයක් අපිට තිබ්බා පොහොර තහනම අයින් කරන්න කලින්. අයින් කරලා පස්සේ වෙච්ච දේ වුණානේ. හාල් ටික පවා ඕගනික් හාල් නෙමෙයි ආවේ කාබනික හාල් නෙමෙයි ආවේ. එතකොට ඒ වුණත් ගෙන්නන්න අපි ඩොලර් වියදම් කරන්න උනානේ. ඉතින් මම කියන්නේ ඒකයි මොකක් හරි දෙයක් සැලැස්මක් ඇතුව ඇනලයිස් කරලා මම කියන්නේ හැම දෙයක්ම මොකක් හරි ඔයාටත් මම කියන්නේ මොනවා හරි කවුරු හරි මොනවා කිව්වත් why කියන ප්‍රශ්නේ දාගන්න. why එහෙම වෙන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා පොඩ්ඩක් ඇනලයිස් කරන්න. එහෙම වුණොත් මම මේ කියන කතාව වුණත් ඕනෙක් කෙනෙක් අහගෙන ඉන්නවනේ ඇයි ආ එහෙම කිව්වේ කියලා ඒක ඇනලයිස් කරන්න පුළුවන් නම් ඔයාගේ ලයිෆ් එකේ දිනන්න පුළුවන්. හොඳයි. අවසාන වශයෙන් මේ වැඩසටහන පිළිබඳව ඔබතුමාගේ අදහස ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයටත් යා යුතුයි. ඇත්තටම මෙහෙමයි. අවංකවම කතා කරොත් මේක තමයි මම මෙච්චර වෙලාව මම මීඩියා වලට දොසායෝබියක් දැම්ම. හැබැයි මම මේ තත්ත්වෙට ගෙනාලා තිබෙත් මීඩියා වලින් තමයි. හැම මගේ පත්තර වල ඊට පස්සේ ටීවී channel වල හැමතැනම මගේ ප්‍රෝග්‍රෑම් ගියා. එතකොට මම මීඩියා වල දෝෂෙට කිව්වේ මේට වඩා දෙයක් මීඩියා එකෙන් කරන්න ඕනේ. අමිල ඔයාට බොහොම ස්තුතියි. ඒ වගේම ලක් FM එක ආයතනය සහ සභාපතිවරුන්ට බොහොම ස්තුතියි. මේක ජාතික කාර්යයක්. ඉතින් ඔයාලා කරනේවා මිල කරන්න බෑ. මේ පැය දෙකක මාව ගෙනල්ලා මෙතන මේ මගේ විස්තර ටිකයි මොකද්ද කරන්න ඕනේ කියලා කතා කරපු එක මිලක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකෙන් අඩුම තරම්
මේ ප්‍රෝග්‍රෑම් එක අහපු එකෙන් මට 10 දෙනෙක් වෙනස් වෙලා හිතන විදිහ වෙනස් කරගන්න පුළුවන් වුණොත් ඒක තමයි ජයග්‍රහණය. ඔය වගේ අපිට මේක කරන්න පුළුවන් අපිට. ඔයාලා වගේ කට්ටිය එකතු කරගන්න පුළුවන් මේ වගේ ආයතන වගේ ලක් FM වගේ අනිත් ආයතනත් හිතනවා අනිත් චැනලුත් හිතනවා නම් රටක් විදිහට දැන් අපිට වෙන්න තියෙන දේ වෙලා ඉවරයිනේ. ඉතින් රටක් විදිහට ගොඩ දාගන්න මේක ලොකු කාර්යයක්. ඒ වගේම ආර බොහොම ස්තුතියි මට ආරාධනා කරන්න ලක් FM එකටත් බොහොම ස්තුතියි. හොඳයි. අද දවසේ අපි ආරාධනා කළේ කැප් ඕගනික් පෞද්ගලික සමාගමේ නිර්මාතෘ සහ සභාපති රංජන් ටී හංචාපොළ මහත්මයාට ඔබතුමාට බොහොම ස්තුතියි. ඉතින් ඔබට පුළුවන් අපිට ලියන්න ලක් FM නැගනෝදේ ලක් FM ගුවන්විදුලිය අංක 296 ගාලහන්දිය නුවරපාර කිරිබත්ගොඩ. ඒ වගේම WhatsApp පණිවිඩයක් යොමු කරන්න පුළුවන් 077 රංජන් ටී හංචාපොළ මහත්මයාට බොහොමත්ම ස්තුතියි. අරගලය සහ ජාතික නිෂ්පාදිතය කියන මාතෘකාව තමයි අද දවසේ අපි කතා බහ කළේ. ජාතික නිෂ්පාදිතය වැඩි කරන්න නම් අනිවාර්යයෙන්ම චින්තන අරගලයක් වේ යුතු බවයි ආකල්පමය වෙනසක් වේ යුතු බවයි එතුමා සඳහන් කළේ. අපි ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සඳහා මැදිරිය බහර කරනවා. ලබන සතියේ සෙනසුරාදා අපි හමුවෙමු. ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. මම අමිල රත්නායක.